අපි ක්ලාස් එක පටන් ගන්න හදන්නේ. ඔයගොල්ලන්ට මතකද ඇති මම හිතන්නේ අපි ගිය සතියේ නතර කළ තැන ඒකට අපි එතනින් පටන් ගන්න හදන්නේ. මට රෙස්පොන්ස් ගන්න ඔයගොල්ලන්ට මම ඇහෙනවද කියලා? ඇහෙනවද පේනවද? ඕකේ රයිට් ඕකේ. අපි ඔයගොල්ලන්ට මතක ඇති ගිය සතියේ පාඩමට හිටපු අයට අපි ගිය සතියේ පාඩම නතර කළේ මෙන්න මේ පාඩම අපි කරේ මෙන්න මේ පාඩමේ අපි මැදක් දුරට කරා. ඔයගොල්ලන්ට මතක ඇති අපි දැන් අද අපිට සාකච්ඡාව පටන් ගන්න තියෙන්නේ මේ මුදල් සමාගම කල්බත් සමාගම මේ ආදී වශයෙන් අපි කතා කරගෙන ගියා. රක්ෂණයේ පාඩමත් අපි කරා. අපි කතා කරා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ලබාගත හැකි ණය පාසුකම්. ඊළඟට බැංකු නොවන මූල්‍ය ආයතන වල තැන්පත් පහසුකම් ණය පාසුකම් වලින් පස්සේ මොනවද තියෙන ඒගොල්ලන්ගේ ඩිපොසිට්ස් මොනවද කියලා තැන්පත් පහසුකම් ඒ හරිය අපි සාකච්ඡා කළා. ඊළඟට අපි විතර කිරීම ගිණුම් ස්ථාවර තැන්පත් ගිණුම් ආදී වශයෙන් ඒවා කතා කළා. ඊළඟට ඒකක බාර පාඩම මම පස්සේ වෙනම සාකච්ඡා කරන්න තිබ්බ ඔයගොල්ලන්ට මතක ඇති. ඒක වෙනම අපි කතා කරනවා. රක්ෂණයේ පාඩම අපි කතා කරා. රක්ෂණයේ පාඩම කතා දීර්ඝකාලීන රක්ෂණය හා සාමාන්‍ය රක්ෂණය ඒ කරුණු කතා කළා. ඊළඟට සාමාන්‍ය රක්ෂණය කතා කළා. ඊළඟට ව්‍යවස්ථාපිත නොබුන්නත්ති මැනුපති ස්ටැටුටරි සොලන්සි මාජින් තැන්පතු රක්ෂණය දැන්ට මේ පාඩමට ප්‍රමාණවත් ආකාරයට අපි කතා කළා. ප්‍රාථමික අලෙවිකරුවන් කියන එකත් අපි දීර්ඝව තව පස්සේ කතා කරනවා රාජ්‍ය සුරක්ෂිත වෙළඳපොළ කියන පාඩමේදී. ඒක අපි කතා කරලා බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරයන් කියලා මෙන්න මේ හරියට අපි ආව කතා කරගෙන ඔයගොල්ලන්ට මතක ඇති. මට කවුරුද කියන්නේ මේ මෙතන ඉඳන් අපි කතා කළා මේ බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරයන් කියන එක අපි සාකච්ඡා කළාද කියන එක පොඩ්ඩක් කියන්න. මට කවුරු හරි කියන්න මේ රෙස්පොන්ස් කරන්න. බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරණය මම පටන් ගත්තා ඒ ටික මට ඒක මතක නැහැ. ඉස්සරදී පාඩමට හිටපු කෙනෙක් රෙස්පොන්ස් කරන්න. ඒ කොටස මම කතා කරන්න පටන් ගත්තාද? බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරණය කියන කොටස. No right okay. right අපි ඉතින් පටන් ගමු. දැන් අද අපි පටන් ගන්නේ බැංකු නොවන මූල්‍ය non banking financial businesses. මේක තමයි ඔයගොල්ලන්ගේ විෂය. එතකොට අපි බලමු මොනවද මේ බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර කියන්නේ කියලා. දැන් අපි ටිකක් දීර්ඝව විස්තරාත්මකව මේක කතා කරනවා. ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකු සහ විශේෂ බැංකු යනුවෙන් බැංකු දක්නට ලැබෙන අපි මේ දෙකේ වෙනස කලින් කතා කරා. ඒවා රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ සතුවේ. මේදී මේ බැංකු වලට අමතරව මූල්‍ය ව්‍යාපාර වල නියැලෙන අනිකුත් ව්‍යාපාර බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබේ. එමෙන්ම මේවා ඡායා බැංකු ක්‍රමය අපි කිව්ව කලින් ෂැඩෝ බැංකින් ලෙසද හැඳින්වේ. මෙම බැංකු හා බැංකු නොවන අංශ අතර දක්නට ලැබෙන මූලික වෙනස්කම් කීපයකි. මෙන්න මේ වෙනස්කම් තමයි තියෙන්නේ බැංකු හා බැංකු නොවන අංශ අතර. ඔය මෙතන රෝම ඉලක්කම් වලින් තුනක් තියෙනවා අපි දාලා බලමු. වාණිජ්‍ය බැංකු වලට ඉල්ලුම් තැන්පතු මගින් අඩු පිරිවැය අරමුදල් ලබාගත හැකි අතර මූල්‍ය සමාගම් තැන්පත් ආරක්ෂණය කිරීම පිණිස ආකර්ෂණය කිරීම පිණිස ඉහළ පොලි අනුපාතයක් පිරිනමනු ලැබේ. එතකොට දැන් මෙතන මේක ටිකක් සාකච්ඡා කරන්න වටින දෙයක්. දැන් වාණිජ්‍ය බැංකු වලට ඉල්ලුම් තැන්පත් නැත්නම් කරන්ට් accounts වලින් තැන්පත් එකතු කරන්න පුළුවන්. ඒ තැන්පත් සඳහා කිසිම පොලියක් වාණිජ්‍ය බැංකු විසින් ගෙවන්නේ නැහැ. එතකොට එහෙම ඒ වගේ අවස්ථාවක වාණිජ්‍ය බැංකු වලට අඩු පිරිවැය නැත්නම් zero cost කියන්නේ පිරිවැයක් ඇත්තෙම නැති අරමුදල් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඉතිරි කිරීම වලට දෙන පොලි අනුපාත සහ ස්ථාවර තැන්පත් වල දෙන පොලි අනුපාත සමග ඇවරේජ් කරාම සාමාන්‍ය කරාම ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් අරමුදල් පිරිවැය මුදල් සමාගම් වලට වඩා සාමාන්‍යයෙන් අරමුදල් පිරිවැය අඩුයි. මොකද ඒගොල්ලන්ට සමහර තැන්පත් වර්ග විශේෂයෙන්ම ඉල්ලුම් තැන්පතු හම්බ වෙනවා කිසිම පොලියක් ගෙවන්නේ නැතුව zero cost. එතකොට ඒගොල්ලෝ cost of funds අරමුදල් පිරිවැය මුදල් සමාගම් වලට සාපේක්ෂව අරමුදල් පිරිවැය අඩුයි. අඩු නිසා ඒගොල්ලන්ට අඩු පොලියකට ණය ලබා දීමේ හැකියාවක් තියෙනවා මුදල් සමාගම් එක්ක සංසන්දනය කරලා බලන්න. නමුත් මුදල් සමාගම් ඔයගොල්ලෝ දන්නවා අපි මීට කලිනුත් කතා කරා වඩා වැඩි මුදලක් වැඩි පොලියකට තමයි තැන්පත් ආකර්ෂණය කරන්නේ. විශේෂයෙන්ම ස්ථාවර තැන්පත් නැත්නම් කාලින තැන්පත් FD ඒ වගේම සාමාන්‍ය ඉතිරි කිරීම උනත් සාමාන්‍යයෙන් ටිකක් වැඩි පොලි මට්ටමක තමයි ඒගොල්ලෝ ආකර්ෂණය කරන්නේ මොබිලයිස් කරන්නේ. එතකොට
ඒගොල්ලන්ගේ අර මුදල් පිරිවැය වැඩි. ඒතර ඒ නිසා ඒගොල්ලෝ එහෙම තැන්පත් ආකර්ෂණය කරන්නම ඉහළ පොලි අනුපාතයක් පිරිනමනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ මේ දෙකවල අතර තියෙන පළවෙනි වෙනස. දෙවෙනි වෙනස තමයි මූල්‍ය සමාගම් වල ප්‍රධාන ව්‍යාපාර ශ්‍රේෂ්ඨයන් වනේ කල්බදු. ඒ කියන්නේ ලීසින්. ඊළඟට කුලීසින් අක්කර හයර් පර්චේස්. මේවා ගැන වෙන වෙනම පාඩම් තියෙනවා අපිට. අපි මේ පාඩම් වෙන වෙනම ඉදිරි කාලේ කතා කරනවා. කල්බදු කුලීසින් අක්කර උකස් දේපල වෙළඳාම. ඒ කියන්නේ පෝනි. ඒකත් වෙනම පාඩමක් තියෙනවා ඕගොල්ලන්ට. ඒක අපි වෙනම කතා කරනවා. ඒතර මුදල් සමාගම් වල ප්‍රධාන ව්‍යාපාර ශ්‍රේෂ්ඨයන් මෙන්න මේවා. කල්බදු කුලීසින් අක්කර උකස් දේපල මේක වගේම ව්‍යාපාරික ණය පර්සනල් ලෝන්ස් ඒ ආදී වශයෙන් දේවල්. නමුත් බලපත්ලාභී වාණිජ බැංකුවල ප්‍රධාන ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයන් වන්නේ ආයතනික මූල්‍යකරණය, කෝපරේට් ෆයිනෑන්ස්, ව්‍යාපෘති මූල්‍යකරණය, ප්‍රොජෙක්ට් ෆයිනෑන්ස්, ඊළඟට වාණිජ මූල්‍යකරණය, කොමර්ෂල් ෆයිනෑන්සින්, විදේශ විනිමය වෙළඳාම, ෆොරන් එක්ස්චේන්ජ් ට්‍රාන්සැක්ෂන්. ඕවා තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන ව්‍යාපාර ශ්‍රේෂ්ඨයන්. ඒ වගේ ව්‍යාපාර ශ්‍රේෂ්ඨයන් ඇසුරෙන් ගත්තත් මේගොල්ලන්ගේ මේ ආයතන වර්ග දෙක අතරේ වෙනසක් තියෙනවා. ඊළඟට සාමාන්‍ය බැංකු නියාමනය වනේ බැංකු පනත යටතේ. ඒ කියන්නේ නියාමනය කියන්නේ රෙගියුලේෂන් එක. බැංකු වගේ ආයතන සියලුම දේවල් බැංකු, වාණිජ්‍ය බැංකු, ශිෂ්‍ය බැංකු, සියලුම බැංකු පනත යටතේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහා බැංකුවේ තියෙනවා බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුව. ඒ දෙපාර්තමේන්තුව වලින් තමයි නියාමනයට ලක් වෙන්නේ. මෙහිදී දැඩි නියාමන කොන්දේසි පැනවෙන අතර. ඒ කියන්නේ ටයිට් රෙගියුලේෂන් කන්ඩිෂන්ස් තියෙනවා ඒගොල්ලන්ට. අතර මුදල් සමාගම් මූල්‍ය ව්‍යාපාර පනත යටතේ අපි දැන් කලින් සඳහන් කරා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත. අන්නේ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව තමයි නියාමනයට ලක් වෙන්නේ. ඔන්නවා තමයි ප්‍රධාන වෙනස්කම් බැංකු සහ ඒ වගේම බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර අතර. දැන් ඔයගොල්ලන්ට මම හිතන්නේ අවබෝධයක් ලැබෙන්නේ නැති. ඒක ක්ලියර්ද ඔයගොල්ලන්ට? ඒක ක්ලියර්ද? Is it clear to you all? These are the major differences between banks and the non-bank financial institution. Is it clear to you all? ඔක්කොම තේරෙනවද? හරිද? response කරන්න. Is it clear to you all? Are you okay? All right. Okay, sure. Right. පාඩමට යමු. එතකොට අපි කතා කරා ඊළඟට අපි බලමු බැංකු නොවන මූල්‍ය ආයතන වර්ග සහ ඒවායේ ව්‍යාපාරික ආකෘති. දැන් අපි බැංකු නොවන මූල්‍ය ආයතන කැටගරිස් වර්ග කියන්නේ මේ ආයතන විතරක් නෙමෙයි. ආයතන සමූහයක් නැත්නම් ගෲප් එකක් වර්ගයක් කැටගරි එකක්. බැංකු නොවන මූල්‍ය ආයතන වර්ග සහ ඒවායේ ව්‍යාපාරික ආකෘති. business models and categories of non-banking financial institutions. Right? අපි ඒ කොටස බලන්න අවශ්‍යයි. ඉස්සෙල්ලාම තියෙන එක කැටගරි එකක් තියෙනවා බලපත්ලාභී මූල්‍ය සමාගම්. මේක මේ තවත් විදිහකට කැටගරිස් කරන්න පුළුවන්. අපි අර මුල්ම දවසේ හඳුන්වා දෙන ඉන්ට්‍රොඩක්ෂන් නෝට් එකේ මම අර ටේබල් එකක් දුන්නා. මහා බැංකුව මගින් නියාමනය කරන ආයතන, මහා බැංකුව මගින් නියාමනය කරන තැන්පත් ගන්න ආයතන, තැන්පත් නොගන්න ආයතන, ඒ වගේම තැන්පත් ලබා ගන්න මහා බැංකුව නියාමනය නොකරන ආයතන, අනිකුත් ආයතන, කොටස් වෙළඳපොළ ආයතන, ගිවිසුම්ගත ආයතන ආදී වශයෙන් එහෙම වර්ග කරන්නත් පුළුවන්. දැන් මෙතන කතා කරන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන වර්ග. අන්න ඒ වගේ වර්ග සහ ඒවායේ ව්‍යාපාරික ආකෘති. දැන් බලපත්‍රාපි මූල්‍ය සමාගම් එක කැටගරි එකක්. ඒතර මෙයා මොනවද ඒගොල්ලෝ වැඩ කටයුතු? ඒ කියන්නේ ඇක්ටිවිටීස් තැන්පත් බාර ගන්නවා. ඒ කියන්නේ ඩිපොසිට් මොබිලයිස් කරනවා අපි දන්නවා. normal savings FDs. ඒ වගේම කල්බදු ලීසින්. ඒ වගේම කුලිසින් අක්කර hire purchase. උකස් පෝනි දේපල වෙළඳාම් property sales. ශුද්ධ මූල්‍ය මයික්‍රෝ ෆයිනෑන්ස්. දැන් මේවා ගැන අපි මේ හැම එකක් ගැනම වෙන වෙනම පාඩම් තියෙනවා ඕගොල්ලන්ට. වෙනම ඉදිරි කාලේ අපි ඒවා සාකච්ඡා කරනවා. ඊළඟට තව එකක් තියෙනවා බලපත්ලාභී කල්බදු සමාගම්. අපි මේ පාඩමේ මුල හරියේ ලීසින් කම්පැනිස් කියන්නේ මොනවද ඒගොල්ලෝ කරන්නේ, කොහොමද ඒගොල්ලන්ට අරමුදල් ලැබෙන්නේ, ඒගොල්ලොන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ආදී දේවල් අපි ඒගොල්ලෝ බලපාන නීතිමය තත්ත්වය මොකද්ද, ලීසින් ඇක්ට් එක 2056 ඒ ආදී කාරණා අපි කතා කරා. ඊළඟට තියෙනවා ප්‍රාථමික අලෙවිකරුවන්. ඒ කියන්නේ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳාමේදී හවුල් වෙන ප්‍රයිමරි ඩීලර්ස්. මේක නම් මම මුලින්ම පොඩ්ඩක් මේ නෝට් එකේ මුලින් සඳහන් කරා. ඒගොල්ලෝ ගැන වෙනම අපි සවිස්තරාත්මකව කතා කරනවා. රාජ්‍ය සුරැකුම්පත් වෙළඳාම කියලා වෙනම පාඩමක් තියෙනවා. ගවර්න්මන්ට් සිකියුරිටිස් මාකට් කියලා වෙළඳපොළ. ඒකෙදි අපි සවිස්තරාත්මකව කතා කරනවා. ඊළඟට තවත් non banking කැටගරි එකක් තමයි මුදල් තරවකරුවන්. මේගොල්ලෝ ගැනත් අපි කොටස් වෙළඳපොළ පාඩමෙම එකට දාලා කතා කරා. money brokering. මුදල් තරවකරුවන් මේගොල්ලෝ ප්‍රතිමිල දී ගැනීම. reverse repo ප්‍රතිවිකුණු reverse
රීපෝ රිවර්ස් රීපෝ මෙතන හදා ගන්න ඕන. මෙතන printing mistake එකක් තියෙනවා. මුදල් තරවුකරුවන්ගේ ප්‍රධාන ප්‍රතිමිලදී ගැනීම. ඒක රීපෝ රිවර්ස් නෙමෙයි. රිවර්ස් කියන්නේ කැපෙන්න ඕනේ එතන. ප්‍රතිමිලදී ගැනීම. ප්‍රතිවිකුණුම් ඒක රිවර්ස් රීපෝ. අපි මේවා ගැන වෙනම රාජ්‍ය සුරකුම්පත් වෙන්න පාඩමේ මේ අනු උපමාතෘකා ගැන වෙනම සඳහන් වෙනවා. අපි ඉතින් මේවා ගැන වෙනම බලන්න පුළුවන් අපිට. දැන්ට ඔයගොල්ලෝ මේ වර්ගීකරණ ගැන දල වශයෙන් අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි. එතකොට මුදල් තරවකරන කරන ප්‍රතිමිලදී ගැනීම ප්‍රතිවිකුණුම් ඒක්ෂණ මුදල්. ඒ කියන්නේ කෝල් මනි. ඒ කියන්නේ බැංකු අතර මූල්‍ය අතර ගනුදෙනු වෙන්නේ මේ මුදල් තරවකරන හරහා. ඒ මොනවද කියන අපි වෙනම කතා කරනවා. රාජ්‍ය සුරකුම්පත් ගවර්න්මන්ට් සිකියුරිටිස්. ඒ කියන්නේ බණ්ඩාගාර බිල්පත් බණ්ඩාගාර බැඳුම් කර ආදී රාජ්‍ය සුරකුම්පත්. ඒකත් වෙනම පාඩමක් තියෙනවා. මුදල් තරවකරනොත් මේ බැංකු නොවන තවත් මූල්‍යාතන වර්ගයක්. ඊළඟට තියෙනවා විදේශ විනිමය තරවකරුවන් foreign exchange dealers. මේගොල්ලෝ විදේශ විනිමය මිලට ගැනීම සහ විකිණීම තමයි කරන්නේ. ඒ කියන්නේ ලංකාවෙත් ඉන්නවා මේ වගේ foreign exchange dealers. ගොඩක් වෙලාවට ගොඩාක් commercial banks සෑම වාණිජ්‍ය බැංකුවක් වගේම මේ foreign exchange dealers වැඩේ කරනවා. ඒ වගේම authorized dealers කියලා ඉන්නවා තව අවසරලත් මේ විදේශ විනිමය තරවකරුවන් මහා බැංකුවෙන් අවසර දීපු කණ්ඩායමක්. ඒගොල්ලන්ටත් මේ වෙලදාම කරන්න පුළුවන්. මේගොල්ලෝ කරන්නේ විදේශ විනිමය මිලට ගැනීම සහ විකිණීම. දැන් ලංකාවේ මෙවැනි තරවකරුවෝ කරන්නේ ඩොලර් අරගෙන රුපියල් දෙනවා. නැත්නම් රුපියල් අරගෙන ඩොලර් දෙනවා. ඒ වගේ දේශීය මුදල සහ විදේශීය අරමුදල් සමග කුමාරු කරන එක මේගොල්ලන්ගේ ප්‍රධාන කාර්යය. රන් බාණ්ඩ උකස් ගන්න ආයතන වර්ග. ඒ කියන්නේ ගෝල්ඩ් පෝනින් කිව්වම ඔයගොල්ලෝ මතක් වෙන්නේ උකස් ගන්නවා සාමාන්‍යයෙන් ගොඩක් වාණිජ්‍ය බැංකු විශේෂ බැංකු මේ පෝනින් බිස්නස් එක කරනවා. මුදල් සමාගමුත් පෝනින් බිස්නස් එක කරනවා. ඒ වගේම වෙනම පෝනින් සෙන්ටර්ස් පුද්ගලික අංශේ එක එක නම් වලින් හඳුන්වන උකස්කරුවෝ කියලා ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ දැකලා ඉතින් ප්‍රධාන නගරවල ඒ උකස්කරුවෝ ඉන්නවා. මම නම් කියන්න අවශ්‍ය නැහැ. එතකොට එවැනි අයත් ඉන්නවා. මේකත් වෙනම බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරය. මේ විදිහට තමයි අපිට වර්ග කරන්න පුළුවන් බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරය. ඊළඟට ඒ ටික ඔයගොල්ලන්ට පැහැදිලිද? මට රෙස්පොන්ස් කරන්න. ඒකට රෙස්පොන්ස් ගන්න පැහැදිලිද? Is it clear to all? Clear. Response කරන්න. Okay. Right. Okay, fine. අපි පාඩමට යමු. ඊළඟට අපි ඉස්සරහට පාඩම කරගෙන යමු. ඉහත ව්‍යාපාර වර්ග අතරින් තැන්පතු බාර ගැනීමට අවසර ලැබෙන්නේ. දැන් අපි ඔය කතා කරා බැංකු නොවන මූල්‍යායතන වර්ග කැටගරිස් කීපයක්. මේ අතරින් තැන්පත් බාර ගන්න ඩිපොසිට් මොබිලයිස් ගන්න අවසර ලැබෙන්නේ මූල්‍ය සමාගම් වලට විතරයි. ඔතන උඩින් කියපු කාටවත් අනික් කාටවත් තැන්පත් බාර ගන්න බෑ. ඒක මතක තියාගන්න අවශ්‍යයි. මූල්‍ය සමාගම් වලට පමණයි. ඊට අමතරව සමුපකාර සමිති, සනස සමිති. ඒ කියන්නේ සකසුරම් හා ණයදින සමුපකාර සමිති සනස කියලා කෙටියෙන් කියන්නේ. සමුපකාර සමිති කියන්නේ ග්‍රාමීය බැංකු සමුපකාර ව්‍යාපාරය හා තියෙන ග්‍රාමීය බැංකු සනස සමිති සහ ශුද්ධ මූල්‍ය ආයතන මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන්ස් වලට මෙන්ම දිවිනැගුම ප්‍රජාමූල සංවිධාන වලට ඔයගොල්ලෝ දන්නවා දිවිනැගුම කියලා වෙනම ආයතන විශේෂයක් තියෙනවා. දිවිනැගුම බැංකු, දිවිනැගුම ප්‍රජාමූල බැංකු, දිවිනැගුම ප්‍රජාමූල බැංකු සමිති වර්ග දෙකක් තියෙනවා. දිවිනැගුම සම්බන්ධවත් වෙනම පාඩමක් තියෙනවා. ඉදිරි කාලේ ඔයගලන්ට මේ පාඩමත් වෙනම සාකච්ඡා කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න අවශ්‍යයි. මොකද ඒ ආශ්‍රයෙන්ම ඔයගලන්ට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ඉහත වර්ග අතරින් තැන්පත් බාර ගන්න පුළුවන් මූල්‍ය සමාගම් වලට ඉතර නමුත් ඊට අමතරව සෞපකාර ග්‍රාමීය බැංකු, සනස බැංකු, සනස කියන්නේ ගම් වල තියෙන සනස සමිති සහ ශුද්ධ මූල්‍ය ආයතන මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් වලට වගේම දිවිනැගුම බැංකු වලටත් තැන්පතු ලබා ගන්න පුළුවන්. ඒ ආයතන වලට සඳහා බලපාන නීතිමය ප්‍රතිපාදන සලසා තියෙන නීතින් පිළිවෙලින් අපිට සඳහන් කරන්න පුළුවන්. දැන් මුදල් සමාගම් වලට නම් බලපාන තැන්පතු ලබා ගන්න අවසර දීලා තියෙන බලපාන නීතිමය තත්ත්වය තියෙන 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ. ඒ අනුව මුදල් ව්‍යාපාර පනත වැදගත් වෙනවා. ඒකෙන් තමයි බලය ලැබෙන්නේ. මුදල් ව්‍යාපාර කරන මුදල් සමාගම් වලට බලය ලැබෙන්නේ මේ පනත යටතේ. ඒ වගේම 1972 අංක 5 දරන සමුපකාර සමිති සමුපකාර පනත ඒ නීතිය යටතේ තමයි සමුපකාර ග්‍රාමීය බැංකු වලට ඒ වගේම සකසුරම්මා ණයදෙන සමුපකාර සමිති වලට ඒගොල්ලන්ගේ තැන්පතු ලබා ගන්න ඒ මූල්‍ය වෙළඳපොළ ගනුදෙනු කරන්න අවසර ලැබෙනවා. ඒ වගේම මෙතන තියෙන මේ දිවිනැගුම ආයතන වලට ඒ කියන්නේ ශුද්ධ මූල්‍ය සමායන ශුද්ධ මූල්‍ය සඳහා 2016 අංක 6 දරන ශුද්ධ මූල්‍ය පනත අනුව තමයි
එහෙම බලපත් සහිත ආයතන වලට තැන්පත් ලබා ගන්න පුළුවන්. ශුද්ධ මූල්‍ය ආයතන ගැනත් වෙනම පාඩමක් ඕගොල්ලන්ට තියෙනවා. අපි ඉදිරි කාලේ ඒ පාඩම වෙනම සාකච්ඡා කරනවා. ඊට දිවිනැගුම පනත. මේක මුලින් හැඳින්වුවේ වෙන නමකින්. දැන් ඇත්තටම හඳුන්වන්නේ දිවිනැගුම කියලා දැන් හඳුන්වන්නේ. දැන් සමෘද්ධි කියලා නම වෙනස් කරලා තියෙනවා. මුලින් දිවිනැගුම දෙපා දැන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කියලා කියන්නේ මේකටත් වෙනම නීතිමය තත්ත්වයක් තියෙනවා. පනතක් තියෙනවා. 2016 සංශෝධනයක් එක්ක. ඒතර මේ අනුව තමයි මේගොල්ලන්ට මේ නීතිමය බලතල ලැබෙන්නේ. අපි ඒ ගැනත් වෙනම පාඩමක් තියෙනවා. ඉදිරි කාලේ අපි කතා කරනවා. ඊළඟට බලමු අපි. හරි. අපි සාකච්ඡා කරමු. අපි දිවිනැගුම් පනත. ඊළඟට ඒ සඳහන් මුදල් සමාගම් සඳහා අපි කලින් කියපු ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගන්න විවිධ වූ මාර්ග තියෙනවා. දැන් අපි මේ කතා කරන්නේ මුදල් සමාගම් ගැන. දැන් අපි ඕගොල්ලන්ට මතක ඇති මුදල් බැංකු නොවන මූල්‍ය ආයතන වර්ගීකරණයන් කීපයක් කතා කරා. ඒ අතරින් එකක් තමයි මුදල් සමාගම්. ඒතර මේ මුදල් සමාගම් සඳහා ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර කරන බිස්නස් කරන්න අවශ්‍ය මුදල් ලැබෙන මාර්ග තියෙනවා. විවිධ මාර්ග තියෙනවා. ඒවා නම් සමාගම් සඳහා මහජනතාව වෙත එනම් සමාගම් සඳහා මහජනතාව වෙත සමාගම් කොටස් නිකුතුවක. ඒ කියන්නේ ප්‍රාග්ධනය කොටස් ප්‍රාග්ධන නිකුත් කරලා මුදල් එකතු කරන්න පුළුවන්. දැන්ට සිටින කොටස්කරුවන් වෙත හිමිකම් නිකුතුවක් මගින් වෙළඳපොළ වෙත නිකුත් කරන ලබන ණයකර මගින් සමාවෙන්න කොටස් නිකුතුවකින් ඒ වගේම දැන්ට ඉන්න කොටස්කරුවන් වෙත හිමිකම් නිකුත් කියන්නේ රයිට් ඉෂුව එකකින් ඊළඟට නිකුත් කරන ලබන ණයකර මගින් ඒ කියන්නේ ඩිබෙන්චර්ස් හෝ වෙනත් ණය අරමුදල් මගින් වෙනත් මූල්‍ය වෙළඳපොළෙන් ලබා ගන්න ණය අරමුදල් මගින් සහ මහජනතාව වෙත වරණීය කොටස් ඒ කියන්නේ ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් ඕඩිනරි ෂෙයාර්ස් මේ ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් කොටස් නිකුත් කිරීමක් ආදී වශයෙන් ඒ වගේ විවිධ ආකාරයෙන් මේගොල්ලන්ට මුදල් රැස් කරන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ මේ කතා කරන්නේ මුදල් සමාගම් ගැන. ඒ වගේම ඒගොල්ලන්ට කලින් කිව්වා වගේ තැන්පත් මාර්ගයෙන් මුදල් ව්‍යාපාර කටයුතු කරන මුදල් එකතු කර ගන්න පුළුවන්. ඒ කියන්නේ තැන්පත් කියන්නේ සාමාන්‍ය තැන්පත් වගේම කාලීන තැන්පත්. නමුත් විශේෂ කල්බදු මූල්‍ය සමාගම් කියන්නේ ලීසින් කම්පැනි වලට අර මුදල් සම්පාදනය කරගත හැක්කේ පාස්දාන් මාර්ග වලින් පමණයි. මොකද මම මේක විශේෂයෙන් මේ නෝට් එකේ සඳහන් කරේ ඔයගොල්ලන්ගේ විභාගයේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. කල්බදු සමාගම් වලට අර මුදල් සම්පාදනය කරන්න මාර්ග මොනවද කියලා ලකුණු 5කට වගේ සමහර අවුරුදු වල ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. සමහර විභාගවල. ඒ නිසා ඔයගොල්ලෝ මේක දැනගෙන ඉන්න ඕන. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන මුදල් සමාගම් වලට අර කලින් කිව්ව මේ පැරග්‍රාෆ් එකේ තියෙන ඒ මාර්ග වලට අමතරව තැන්පත් මගින් අර මුදල් රැස් කරගන්න පුළුවන්. නමුත් කල්බදු සමාගම් වලට මොනම හේතුවක් නිසාවත් තැන්පත් ලබා ගැනීමේ හැකියාව නැහැ. ඒ වගේම ඒගොල්ලන් මුදල් ලබා ගන්න පුළුවන් මෙන්න මේ කියන මාර්ග වලින් පමණයි මේ සඳහන් කරලා තියෙන මාර්ග වලින් පමණයි. මොනවද මේ මාර්ග? ප්‍රාග්ධනය. ඒ කියන්නේ කැපිටල්. ඒගොල්ලන්ට කොටස් නිකුතුවකින් සාමාන්‍ය මහජනතාවට කොටස් නිකුතුවකින් අර මුදල් එකතු කරන්න පුළුවන්. ණයකර. කියන්නේ ඩිබෙන්චර්ස්. ණය ගැනීම. අර කිව්ව මුදල් තරව කරවන්න හරහා වෙන්න පුළුවන්. සාමාන්‍ය මාකට් එකෙන් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හරහා මුදල් ණයට ගන්න. මාකට් එකෙන් බරෝ කරන ණය ගැනීම. පොරොන්දු නෝට්ටු. ප්‍රොමිසරි නෝට්ස්. රඳවාගත් ලාභ. රිටෙන්ෂන් ඔෆ් ප්‍රොෆිට්ස්. රඳවාගත් ලාභ කියන්නේ දැන් ඕනම ආයතනයක් ඕනම ව්‍යාපාරයක් ලාභ ලැබුවම ඒ ලාභ කොටස්කරුවන් අතර සම්පූර්ණයෙන්ම බෙදා හරින්නේ නැහැ. අපි හිතමු එක අවුරුද්දක ඒගොල්ලෝ මිලියන 10ක ලාභයක් ලැබුණා. ඒ මිලියන 10න් කොටස්කරුවන් අතර බෙදා හරින්නේ මිලියන 2ක් හෝ 3ක්. උදාහරණයක් වශයෙන්. ඊටු ප්‍රමාණය ඒගොල්ලෝ රඳවා ගන්නවා. අනාගතේ අවශ්‍ය කරන සංවර්ධන කටයුතු වලට ව්‍යාපාර කටයුතු පවත්වා ගන්න අවශ්‍ය කරන අරමුදල් සපයා ගන්න ඒ ආදී වශයෙන් මහ බැංකුවත් නියම කරලා තියෙන සමහර රිසර්ව්ස් සංචිත පවත්වා ගන්න ඒව සඳහා රඳවා ගන්න. ඒතර රඳවාගත් ලාභ කියන්නේ ඒවා. රිටෙන්ෂන් ඔෆ් ප්‍රොෆිට්ස් අන්න ඒවා. ඊළඟට වාණිජ්‍ය පත්‍ර කියන්නේ කොමර්ෂල් පේපර්ස්. වාණිජ්‍ය පත්‍ර. ඒ කියන්නේ වාණිජ්‍ය පත්‍ර කියන්නේ දැන් පුද්ගලිකංශය ආයතන ඒගොල්ලන්ට අරමුදල් සම්පාදනය කරගන්න ඕන නම් කොමර්ෂල් පේපර්ස් නිකුත් කරලා වාණිජ්‍ය පේපර්ස් නිකුත් කරලා අරමුදල් සම්පාදනය කරගන්නවා. ඒ කියන්නේ කෝපරේට් සෙක්ටර් එක පුද්ගලිකංශය. රජයට මුදල් ඕනනම් තමයි භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ආදී වශයෙන් රාජ්‍ය සුරකුම්පත් නිකුත් කරන. ඒක වෙනම පාඩමක් තියෙනවා. අපි ඒක දෙක ඉගෙන ගන්නවා. පුද්ගලිකංශයට අවශ්‍ය නම් මෙවැනි කොමර්ෂල් පේපර්ස් නිකුත් කරලා ඒගොල්ලන්ට අරමුදල් රැස් කරගන්න පුළුවන්. ඔය මාර්ග වලින් තමයි ඒගොල්ලන්ට පුළුවන් වෙන්නේ
කාටද විශේෂ කල්බදු සමාගම් වලට අරමුදල් සම්පාදනය කරන. ඕගොල්ලෝ විශේෂයෙන්ම මතක තියා ගැනීමට අවශ්‍යයි මුදල් සමාගම් සහ කල්බදු සමාගම් අතර තියෙන මෙන්න මේ වෙනස. මුදල් සමාගම් වලට අර කියපු මාර්ගවල වගේම තැන්පත් මගිනුත් අරමුදල් රැස් ගන්න පුළුවන්. කල්බදු සමාගම් වලට මේ කියන මාර්ග වලින් පමණයි අරමුදල් සම්පාදනය කරන්න පුළුවන්. ඒක පැහැදිලි ඇති ඕගොල්ලන්ට මම හිතන්නේ. ඒක විශේෂයෙන්ම මතක තියාගන්න ඕන. විභාගෙදී මේ මෙහෙම දැනුම තියෙනවද කියලා ඕගොල්ලන්ගේ පරීක්ෂා කරලා බලනවා. ඒ නිසා මතක තියාගන්න ඒක ඔයගොල්ලෝ හරියට නිර්වුල්ව ඔයගොල්ලෝ මේක පැහැදිලි කරගන්න අවශ්‍යයි. පැහැදිලි නේද? මූල්‍ය සමාගම් වලට මූණ පැමිණෙනවා මම කිව්වා මෙහෙයුම් අවදානම. එතකොට මේක ඔපරේෂනල් රිස්ක් කියලා කියන්නේ මේදී වඩාත් වැදගත් වන්නේ මනා අවදානම් කළමනා කරන උපාය මාර්ගයක්. in proper risk management mechanism. සාමාන්‍යයෙන් මෙහෙයුම් අවදානම යනු ප්‍රමාණවත් නොවන හෝ ඒ කියන්නේ inadequate ප්‍රමාණවත් නොවන හෝ දුර්වල ක්‍රියාවලීන් ඒ කියන්නේ processes ඒ කියන්නේ weak processes and inadequate systems ප්‍රමාණවත් නොවන දුර්වල ක්‍රියාවලින් මානව සම්පත් සහ පාලනය කර නොහැකි ආයතනයෙන් පරිබාහිර කටයුතු වලින් මුහුණ දීමට සිදුවන අලාභ හෝ පාඩු. මම හිතන්නේ ඔයගොල්ලෝ මේක පැහැදිලි ඇති. මේ ආයතනයට සිදුවන ආයතනයේ පාලනයෙන් තොරව පරිබාහිර හේතු මත ඇතිවන අලාභ හෝ පාඩු වෙන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ තුල ඉන්න මානව සම්පත්වල ඒ කියන්නේ වැඩ කරන සේවකයන්ගේ ක්‍රියාත්මක වෙන අයගේ දුර්වල හෝ නැත්නම් ප්‍රමාණවත් නොවන ක්‍රියාවලින්. ඒ කියන්නේ processes systems වල ප්‍රමාණවත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ දුර්වල වෙන්න තිබුණත් දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම ඒවා හරහා නොඑක් වංචා දූෂණ ඒ වගේ ඒවා වෙන්න පුළුවන්. අන්න ඒ වයින් ආයතනයට අලාභ හා පාඩු තමයි මෙහෙයුම් අලාභ කියලා කියන්නේ. ඉතින් මෙවැනි අවදානම් තමයි මෙහෙයුම් අවදානම් කියලා කියන්නේ. මෙවැනි මෙහෙයුම් අවදානම් වර්ග කීපයක් හඳුනා ගන්න පුළුවන්. එවැනි මෙහෙයුම් අවදානම් වර්ග කීපයක් තියෙනවා. මේ තියෙන ඒවා තමයි. ලිස්ට් කරලා දෙන්න. සේවකයන් විසින් සිදු කරනු ලබන වංචා. අපි දන්නවා ආයතනයක ප්‍රමාණවත් මේ කළමනාකරණයක්. internal controls. ඒ කියන්නේ අභ්‍යන්තර පාලන පද්ධතියක්. අභ්‍යන්තර පාලනයක් තිබුණ නැත්නම් අනිවාර්යයෙන්ම සේවකයන් විසින් වංචා කිරීම සිදු කරනු ලබනවා. ඒ වගේ තමයි කියන්නේ. එහෙනම් තොරතුරු තාක්ෂණ පද්ධතීන් බිඳ වැටි. ඒක මෙහෙයුම් අවදානමකට බලපානවා. දැන් තාක්ෂණ පණ ඔයගොල්ලෝ අපි සම්බන්ධ වෙන්නේ ඔන්ලයින්. දැන් මම මේ ඉන්ස්ටිටියුට් එකේ ඉඳන් මේ ක්ලාස් රූම් එකේ ඉඳන් කතා කරනවා. ඔයගොල්ලෝ ගෙදර ඉඳන් සම්බන්ධ වෙනවා. හිටපු ගමන් අපේ සම්බන්ධය බිඳ වැටෙන වෙලාවල් තියෙනවා. තාක්ෂණික දෝෂ නිසා. එහෙම නැත්නම් වෙන මොන හරි අපිට පාලනය කරන්න නොහැකි හේතුවක් නිසා, සමහරට විදුලි බලය විසන්දීම නිසා, මොන හරි හේතුවක් නිසා. අන්න ඒ වගේ දේවල් ආයතන වල වැඩ කරද්දී සිද්ධ වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මෙහෙයුම් කටයුතු කිරීමේ යම් අවදානමක් පැන නගිනවා. ඒක තමයි තියෙන්නේ. ඔක තේරුම් ගත්තා නම් තොරතුරු තාක්ෂණ පද්ධතියින් බිඳ වැටි. ඊළඟට භූමිකම්පා. ඔයගොල්ලෝ දන්නවා earthquakes තියෙන භූමිකම්ප, ගං වතුර, floods, ඊළඟට ගිනි සහ සුනාමි. ඊළඟ fire and any other risk. ඒවා නිසා ස්වභාවික ආපද. ඒක ස්වභාවික ආපදාන් වලින් සමහර ක්‍රියාකාරීත්වයන් නතර කරන්න වෙනවා. ඔයගොල්ලෝ දන්නවා රත්නපුර දිස්ත්‍රික්කේ නිතරම ගං වතුරෙන් යටවන දිස්ත්‍රික්කයක්. අනිත් තවත් තියෙනවා බලත්. මම උදාහරණ රත්නපුර ගත්තේ. හරිම වේගෙන් පැය ගාණක් පැස්සොත් ටක් ගාලා රත්නපුරේ යට වෙන්න පුළුවන් කළුගඟ ගැලුවොත්. ඒතර අනිවාර්යයෙන්ම රත්නපුර නගරයේ තියෙන මූල්‍ය ආයතන සමහරට බැංකුව වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙන්න පුළුවන්, වෙනත් මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. නිතරම වතුර ගල්නුවොත් යට වෙන තැනක නම් තියෙන අනිවාර්යෙන් එවැනි ආයතන වල මෙහෙයුම් අවදානමක් තියෙනවා. වතුර ගල්ලා යට වුණොත් ආයතනයට වැඩ කරන අයට එන්න බෑ. එහෙම නැත්නම් ආයතනයට ඇතුල් වෙන්න බෑ. ඒ බඩු බාහිර ආදී නිසි පරිදි පාත්තගෙන යන්න බෑ. ඒ වගේ අවදානම් තියෙනවා. ඉන්න ඒ වගේ තමයි කියන්නේ. ගං වතුර වෙන්න පුළුවන්, ගිනි ආ සුනාමි අන්තර වෙන්න පුළුවන්, භූමිකම්පා වෙන්න පුළුවන්. එහෙම දේවල් වලින් එවැනි අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ මොනවාද මේ ඒකට කියන්නේ මේ අපි තව earthquakes ඒ කියන්නේ මේ පස්කඳු කඩා වැටීම් ඒ වගේ වෙන්න පුළුවන්. ඊළඟ ආයතනට පිටස්තර පුද්ගලයන් විසින් තොරතුරු ආයතනවල පිටස්තර පුද්ගලයන් විසින් තොරතුරු තාක්ෂණ පද්ධතියින්ද කරනු ලබන අලාභහානි නැතහොත් බලපෑම්. ඔකට කියනවා data hacking. ඒ කියන්නේ hackers ඉන්නවා. ඒගොල්ලෝ මේ තොරතුරු පද්ධතියට ඇතුල් වෙලා යම් විකෘති කිරීම, යම් තොරතුරු සොරා ගැනීම, ඒ වගේම බාධා කිරීම, ඒවා විනාශ කිරීම මේ වගේ දේවල් කරනවා. දැන් මේ මෑතක ලෝකෙ පුරාම මේ වගේ දේවල් අහන්න ලැබෙනවා. එතකොට ඒවා තමයි ඒ ආයතනයට වඩා එළියෙන් පරිබාහිරින් වෙන දේවල් පාලනය කරන නොහැකි දේවල්. මෙන්න මෙවැනි කාරණා මගින් ඕනම ආයතනයක බැංකුවක මුදල් සමාගමක නැත්නම් බැංකුවල ඕන මූල්‍ය ආයතනයක කරන්නේ ඕනම තැනක ක්‍රියාවලියට මෙහෙයුම් වලට බාධා ඇති වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලන් උදාහරණ වලින් අපි පැහැදිලි කරගත්තා මොනවද මේ මෙහෙයුම් අවදානම් කියන්නේ කියලා. ඊළඟට අපි බලමු මෙවැනි මෙහෙයුම් අවදානම්
අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. ඒවා මොනවද කියලා බලමු. දැන් මේවා අවම කරගන්න මිසක් zero කරන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ඕනම ආයතනයක මොනතරම් හොඳ තොරතුරු තාක්ෂණික පද්ධතියක් හොඳ අභ්‍යන්තර පාලන පද්ධතියක් තිබුණත් සමහරලාට ස්මාර්ට් අය බොහොම සූක්ෂම ලෙස කල්පනා කරන්නේ හොරකම් වංචා සිදු කරන්න පුළුවන්. එතකොට අන්න ඒක ඒ වගේ අවස්ථාවක zero කරන්න බෑ. නමුත් අවම කරන්න පුළුවන්. ඒ නිසා ඒවා සඳහා අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග තියෙනවා කීපයක්. අපි බලමු එකින් එක මොනවද මේ ක්‍රියාමාර්ග කියලා. ක්‍රමානුකූල අභ්‍යන්තර පාලන අභ්‍යන්තර විගණන කටයුතු. දැන් ඔයගොල්ලෝ බැංකුවල වැඩ කරන අය මෙතන මේ පාඩමට සම්බන්ධ නැහැ. ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලන්ට හිතන ආකාරයට ආයතනයක බැංකුවක බ්‍රාන්ච් එකක මුදල් සමාගමක වැඩ කරන්න බෑ. ඒගොල්ලන් නියම කරලා තියෙන වැඩ රාමුවක් තියෙනවා. වැඩ කරන පාරලොකු වකීම් ප්‍රමාණයක් තියෙනවා. ඒවා නිසි ලෙස නියමානුකූලව කරන්න ඕන. ඒවා ගැන ඊට ඉහළ නිලධාරීන් ඉන්නවා. ඒවා ඒ විදිහට වෙනවද කියලා හොයලා බලන්න. ඒක මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. අපි දැන් කතා කරන්නේ මෙහෙයුම් අවදානම ගැන. ඔයගොල්ලන්ට මම හිතන්නේ මම කතා කරන එක ඇහෙනව ඇති. පැහැදිලි ඇති නේද? මට කවුරු රෙස්පොන්ස් කරන්න? මම මෙහෙයුම් අවදානම ගැන කතා කරන්නේ. මෙහෙයුම් අවදානම මොකක්ද කියලා කතා කරා. දැන් මෙහෙයුම් අවදානම අවම කරගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි අපි කතා කරන්නේ. මේ පාඩමත් එක්ක ඉන්න කෙනෙක් රෙස්පොන්ස් කරන්න. ක්ලියර් නේද ඔයගොල්ලන්ට? පැහැදිලි නේද? ඕකේ රයිට් හරි පාඩමට යමු. අපි බලමු පාඩම කරගෙන යමු. ඊළඟට මම කතා කරේ පළවෙනි කාරණේ කොහොමද මේ මෙහෙයුම් අවදානම් අවම කරන්න කියලා. ක්‍රමානුකූල අභ්‍යන්තර පාලන අභ්‍යන්තර විගණන කටයුතු. මේ අභ්‍යන්තර පාලනය අභ්‍යන්තර විගණනය කියන්නේ දෙකක්. මේ ඇලයිරක් දාලා තිබ්බට මේක එක ළඟ තිබ්බට මේක දෙකක්. අභ්‍යන්තර පාලනය internal controls. අභ්‍යන්තර විගණනය internal audit. අභ්‍යන්තර විගණනය. අභ්‍යන්තර පාලනය අපි උදාහරණකින් පැහැදිලි කරමු අභ්‍යන්තර පාලනය කියන්නේ මොකක්ද කියලා. දැන් උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ දන්නවා මෙතන බැංකුවල වැඩ කරන අය ඉන්නවා මූල්‍ය ආයතන වල වැඩ කරන අය ඉන්නවා. දැන් අපි හිතමු ස්ථාවර තැන්පත් ලබා ගන්න සහතික ලබා ගත්තම නිකුත් කරන සහතික පත්‍ර තියෙනවා. ඒ කියන්නේ සර්ටිෆිකට්ස්. ඔය සර්ටිෆිකට්ස් ගොඩක් වෙලාවට තියෙන්නේ ආයතනයේ සේෆ් එකේ නැත්නම් ආරක්ෂිත තැනක ස්ථානික ආරක්ෂක ස්ථානික තියෙනවා. හැබැයි ඒකේ යතුරු කොහොමද තියෙන්නේ? එක්කෙනෙක් ගාව තියෙන්නේ නෑ. එතන ද්විත්ව පාලනයක් ඩුවල් කන්ට්‍රෝල් එකක් තියෙනවා. සමහර මැනේජර් එක්ක තව ඔෆිසර් කෙනෙක්. නැත්නම් සෙකන්ඩ් ඔෆිසර් එක්ක තවත් ඔෆිසර් කෙනෙක්ගේ පාලනය තමයි එක්කෙනෙකුට විතරක් අරලා මේවා ගන්න බෑ. ඒ වගේම ස්ථාවර තැන්පත් නිකුත් කරලා පස්සේ ඉතුරු වෙන කවුන්ටර් ෆොයිල්ස්. ඒ කියන්නේ ඉතුරු වෙන කොටස්. ඒවා සුරක්ෂිතව ගණන් බලා ගැනීම සඳහා විගණන කටයුතු සඳහා ආරක්ෂිතව අරන් තියන්න. ඒවා ටැන් වල දාලා තියන්න බෑ. ඒවා නිසි ලෙස ගවඩා කරලා ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න ඕන. උදාහරණ. එක උදාහරණ. තවත් උදාහරණයක්. දැන් ආයතනයක අපි හිතමු පිටතින් මුදල් රැගෙන එන්න. නැත්නම් බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න. වෙනත් බැංකුවක් එක්ක ගනුදෙනු කරන්න. චෙක්පත් අත්සන් කරන්න. හැමෝටම බෑ. බලය පාවුණු නිලධාරීන් ඉන්නවා. ඒතර ඒ ගාය විතරයි එයාට විතරයි අත්සන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ පිළිබඳව තවත් ඉහළ නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක් වෙනවා. ඒක තමයි අභ්‍යන්තර පාලනය. අභ්‍යන්තර විගණනය. අභ්‍යන්තර විගණනය කියන්නේ internal audit, internal control and internal audit. internal audit කියන්නේ අභ්‍යන්තර විගණනය කියන්නේ සාමාන්‍යයෙන් විශේෂයෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන වල බැංකු නොවන මූල්‍ය ආයතන වල මේ අභ්‍යන්තර විගණන කටයුතු ක්‍රමානුකූලව සිදු විය යුතුයි. ඒ නිසා වෙනමම අභ්‍යන්තර විගණන අංශයක් හෝ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවක් තිබෙනවා. ගොඩක් වෙලාවට විශාල බැංකුවල වෙනම ප්‍රධාන නිලධාරියෙක් ඉන්නවා අභ්‍යන්තර විගණක කියලා. ඉන්ටර්නල් ඔඩිටර් කියලා. එයා සමහරට DGM කෙනෙක් වෙන්න පුළුවන්, සමහරට AGM කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ප්‍රධාන කරුණාකාරී චීෆ් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් ප්‍රධාන නිලධාරියෙක් පත් කරලා තියෙනවා මේ අභ්‍යන්තර විගණන සඳහා. ඒ සඳහා වෙනම පුහුණු කරනු ලැබූ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලෝගේ අභ්‍යන්තර විගණන සැලසුමක් තියෙනවා. ඉන්ටර්නල් ඔඩිට් ප්ලෑන් එකක් තියෙනවා. සෑම වසරකටම. ඒගොල්ලෝ තීරණය කරනවා කල්ැතුව මේ වසරේ මේ අවුරුද්දේ අභ්‍යන්තර විගණන කටයුතු අපි සිදු කරන්නේ මෙන්න මේ ඒරියාස්. මේ අංශ තමයි අපි අභ්‍යන්තර විගණන ලක් කරන්නේ. උදාහරණයක් වශයෙන් මුදල් සමාගමක් ගත්තොත් නැත්නම් බැංකුවක් ගත්තොත් මේ අවුරුද්දේ අභ්‍යන්තර විගණනට ලක් වෙනවා ගොඩක් වෙලාවට සැලසුමේ තියෙන්න පුළුවන් සම්පූර්ණ ඩිපොසිට් පෝර්ට්ෆෝලියෝ. ඒ කියන්නේ ස්තම්පත් කලබ නැත්නම් ලෝන් පෝර්ට්ෆෝලියෝ නැත්නම් ණය කලබ. ඒක සම්පූර්ණයෙන්ම විගණනට අභ්‍යන්තර විගණනට ලක් කරන්න පුළුවන්. ඒ කොහොමද ඒගොල්ලෝ කරන්නේ? ඒකට නිශ්චිත
ක්‍රමවේදයන් සකස් කරලා තියෙනවා. පුහුණු කරන ලැබුණු නිලධාරීන් ඉන්න ඕන. ඔවුන් තෝරාගත් අහඹු ලෙස තෝරාගත් හෝ නිශ්චිත ලෙස තෝරාගත් නැත්නම් කල්ලාතෝ දැනුම් දී තෝරාගන්න ලැබූ ශාඛාවන් වෙන්න පුළුවන්, අංශ වෙන්න පුළුවන්, දෙපාර්තමේන්තු වෙන්න පුළුවන්. ඒවට ගිහිල්ලා ඒගොල්ලෝ ඒවා සොයලා බලනවා. අන්න ඒක තමයි අභ්‍යන්තර විගණනය කියන්නේ. අපි මේවා ගැන ඉදිරි පාඩම් වලත් අඩු වැඩි වශයෙන් කතා කරනවා. ඊළඟට ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධති. management information systems. adequate management information systems තියෙන්න ඕන. ප්‍රමාණවත් වූ කළමනාකරන තොරතුරු පද්ධති ආයතනවල තියෙන්න අවශ්‍යයි. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධති කියන්නේ? මම මේ කතා කරන්නේ මෙවැනි ආයතනවල විශේෂයෙන් බැංකුවල, මුදල් සමාගම්වල, කල්බත් සමාගම්වල, බැංකු නොවන ආයතනවල ඇතිවන මෙහෙයුම් අවදානම අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. මොනවාද? ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධති. adequate management information systems. බලමු මොනවද මේ තොරතුරු පද්ධති කියන්නේ කියලා. උදාහරණයක් වශයෙන් කිසියම් මුදල් සමාගමක කිසියම් බැංකුවක ප්‍රධාන විධායක නිලධාරියට අවශ්‍ය වෙනවා ඔහුගේ ආයතනයේ ශාඛා පද්ධතිය පුරාම තියෙන විසින් ලබා දෙන ලද ණය කළඹේ loan portfolio එකේ ණය කළඹේ බ්‍රේක් අප් එකක්. ඒ කියන්නේ බෙන් කරනු ලැබූ තොරතුරු සමූහයක් කොට ලබා ගන්න අවශ්‍ය වෙනවා. උදාහරණයක් වශයෙන් ණය ලබා දීලා තියෙන මොන අංශ වලටද? ඒ කියන්නේ ලීසින් කොච්චර දීලා තියෙනවද? ඒ වගේම කුලිපිට ගැනුම් කොච්චර දීලා තියෙනවද? පෝනින් කොච්චර දීලා තියෙනවද? සාමාන්‍ය නිවාස ණය තියෙනවා කොච්චරද? සාමාන්‍ය පර්සනල් ලෝන්ස් කොච්චරද? බිස්නස් ලෝන්ස් කොච්චරද කියලා ආදී වශයෙන් වෙනම ණය කළඹ වර්ගීකරණයට ලක් කරලා බලා ගන්න පුළුවන් වෙනවා. ඒතර මේක කොහොමද? මේකට ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධතියක් තියෙනවා. දැන් ඉස්සර වගේ නෙවෙයි. තාක්ෂණය පාවිච්චි කරනවා, සිස්ටම්ස් තියෙනවා, කම්පියුටර් සිස්ටම්ස් තියෙනවා, පද්ධතීන් තියෙනවා. මේවා හරහා මේ තොරතුරු ලබා ගන්න පුළුවන් එක ස්ථානකින්. ඒක නැත්තම් ණය අංශයෙන්, ණය ක්‍රෙඩිට් ඩිවිෂන් එකෙන්, ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් එකෙන් පුළුවන් ණය කළම පිළිබඳ තොරතුරු ලබා ගන්න. ඒගොල්ලන්ට පුළුවන් සිස්ටම් එකට ගිහිල්ලා සිස්ටම් රිපෝට් එකක් අරගෙන ඒ ඉහළ කළමනාකරණයට යොමු කරන්න අවශ්‍ය කරන තොරතුරු සමග. එක උදාහරණයක්. ඊළඟට තැන්පත් කළඹ. ඒ කියන්නේ ඩිපොසිට් පෝර්ට්ෆෝලියෝ. ඒ සම්බන්ධ තොරතුරු ගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. සාමාන්‍ය ඉතිරි කිරීම කොච්චර තියෙනවද? ඒ වගේම කාලීන තැන්පතු කොච්චර තියෙනවද? ඒ වගේම පැවරීම හැකි තැන්පතු සහතික කොච්චර තියෙනවද? මුදල් සමාගම කරා. ඒ ආදී වශයෙන් බ්‍රේක් අප් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඒ තැන්පතු වල ළමා ඉතිරි කිරීම නම් ඒ කියන්නේ මයින් account's කොච්චර තියෙනවද? සාමාන්‍ය ඉතිරි කිරීම වල එහෙම නැත්නම් වැඩිහිටියයි කොච්චර තියෙනවද? ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කොච්චර ඒ ආදී වශයෙන් තොරතුරු ගන්න පුළුවන්. මෙන්න මේ තොරතුරු ගන්න තියෙන හැකියාවට කියනවා ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධති. ඇයි මේ කළමනාකරන තොරතුරු පද්ධතිය වැදගත් වෙන්නේ? යම් තීරණ ගැනීමේදී මේ වගේ තොරතුරු පද්ධතීන් වැදගත් වෙනවා ඉහළ කළමනාකරන තීරණ ගැනීම සඳහා. මොනවද ගන්න තීරණ? උදාහරණයක්. ගන්න තීරණ මොනවද කියලා බලමු. උදාහරණයක්. දැන් කිසියම් මුදල් සමාගමක නැත්නම් බැංකුවක ප්‍රධාන විධායක නිලධාරියට අවශ්‍ය වෙනවා ණය කළඹේ කොච්චර ප්‍රමාණයක් ආපසු ආයේ නෙවෙනවද? නැත්නම් NPL non performing loans කොච්චර තියෙනවද කියලා බලන්න අවශ්‍ය වෙනවා. NPL. එතකොට ඔහුට කියන්න පුළුවන්, ඔහුට දැනුම් දෙන්න පුළුවන් ණය අංශයට නැත්නම් ක්‍රෙඩිට් ඩිවිෂන් එක, ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් එකට ඒ සම්බන්ධ බාරව ඉන්න AGM ට හරි DGM ට හරි නැත්නම් චීෆ් මැනේජර්ට හරි ප්‍රධාන නිලධාරියට මට අවශ්‍යයි NPL non performing කොච්චර තියෙනවද? ඒකට ටයිම් බාස්කට් එක මට බ්‍රේක් අප් එකක් දෙන්න. මාස 3ට වඩා ණය ආපසු ආයෙ වෙන මාස 3ට අතින් දීපු ණය මොනවද? මාස 6ට වැඩි ණය මොනවද? ඒ වගේම ඊට වඩා වැඩි කාලයක් ගිහපු ණය මොනවද? ඒ ආදී වශයෙන් තොරතුරු ගන්න පුළුවන්. ඒ වගේම product wise ඒ කියන්නේ leasing වලින් කොච්චර ආපසු අය වෙන්නේ නැද්ද? පෝනින් වල ආපසු බේරනගත්ත බඩු කොච්චර තියෙනවද? ඒවා කොහොමද තියෙන ප්‍රමාණය? ඒ වගේම අනිකුත් ණය දීපුවා. personal loans වෙන්න පුළුවන්, business loans වෙන්න පුළුවන්. ඒ වගේ ණය ආපසු අයවීම. ණය ආපසු අය කර ගැනීම. කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද? අය කර නොගැනීම. NPL කොච්චර ප්‍රමාණයක් තියෙනවද? එහෙම ගන්න පුළුවන්. ඒ වගේ තොරතුරු ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ සිස්ටම් එකෙන් සිස්ටම් print එකක් ගන්න පුළුවන්කම තියෙනවනේ. එහෙම command එකක් දීලා කොහොමද තොරතුරු කියලා. ඊළඟට මේ තොරතුරුම අපිට region wise ඕනම ආයතනයක regions තියෙනවා. නැත්නම් province තියෙනවා, පළාත් තියෙනවා. නැත්නම් ඊට පල්ලෙහා කොට ගියාම කුඩා මේ ඒකක තියෙනවා. units. ඒ වශයෙන් ගන්න පුළුවන්. නැත්නම් branch wise ගන්න පුළුවන්. ඔය ආදී වශයෙන් මොන හරි තොරතුරු ලබා ගැනීමට තියෙන අවකාශය තියෙනවා ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධතිය. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේකේ තියෙන වැදගත්කම. මූල්‍ය ආයතනට විශේෂයෙන්ම තීරණ ගැනීමේදී මේ තොරතුරු අවශ්‍ය වෙනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. පැහැදිලි නේද? පැහැදිලි නේද? රෙස්පොන්ස් කරන්න.
Is it clear to you all? මම කතා කරපු ටික තේරුණා නේද? තොරතුරු ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධතියිනි වැදගත්කම මේ කතා කරන්නේ. මේ වගේ තනිකර ප්‍රශ්න එන්න පුළුවන් ලකුණු 5කට වගේ. හරි ඒ නිසා මේවා හොඳට අවබෝධ කරගන්න අවශ්‍යයි. right? හරි. ඊළඟට ඊළඟ තුන්වෙනි කාරණේ ප්‍රතිපත්ති හා ක්‍රියාවලි මනා ලෙස ස්ථාපිත කිරීම. ප්‍රතිපත්ති policies හා ක්‍රියාවලි processes මනා ලෙස ස්ථාපිත කිරීම. එහෙම අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම බැංකුවකට මුදල් සමාගම් විශේෂයෙන්ම මූල්‍ය ආයතන වලට ප්‍රතිපත්ති හා ක්‍රියාවලින් සකස් කරන්න අවශ්‍යයි. මොනවද මේ ප්‍රතිපත්ති කියන්නේ? උදාහරණයක් වශයෙන් ගත්තොත් මූල්‍ය ආයතනයක සෑම කාර්යයක් සඳහා ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මොනවාද? ඒගොල්ලන්ගේ ණය ප්‍රතිපත්තිය. එනේ ක්‍රෙඩිට් පොලිසි කියලා එකක් තියෙනවා. ඔය බැංකුවල වැඩ කරන අය දන්නෝ ඕගොල්ලන්ට අවශ්‍ය දැනගන්න අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම බැංකුවේ නැත්තම් මුදල් සමාගමේ මූල්‍ය ආයතනයේ මොකද්ද ක්‍රෙඩිට් පොලිසි එක. මේ ණය ප්‍රතිපත්තිය මොකද්ද? ඒ වගේ මානව සම්පත් ප්‍රතිපත්ති, කළමනාකරන ප්‍රතිපත්ති, human resource policy එක. ඊළඟට investment policy. කියන්නේ ආයෝජනය කිරීමේ ප්‍රතිපත්ති මොනවද? ඔය ආදී වශයෙන් රාශියක් කියන්න පුළුවන් ප්‍රතිපත්ති. ඒ වගේම මේවා ඒවා ඒ ප්‍රතිපත්ති තියාගත්තරමදි ඒවා ක්‍රියාත්මක කරන ක්‍රියාවලින් මොනවද? දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් මානව සම්පත් ක්‍රියාවලිය. මානව සම්පත් ප්‍රතිපත්තිය. ඒකේ විශේෂයෙන් මූල්‍ය ආයතනයක් වුණොත් මානව සම්පත් හොඳම සුදුසුම අය ඒ තන්තුරට අඳුර ගන්න ඕන, අඳුරගෙන පත් කරන්න ඕන. ඒ අය දැනුවත්භාවය ලබා දෙන්න ඕන, නිතර පුහුණු කිරීම හා අවබෝධය ලබා ගැනීම ට්‍රේනින් වෙන්න පුළුවන්, වර්ක්ෂොප්ස් වෙන්න පුළුවන්, විදේශ සංචාර වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් බාහිර ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. ඒවා ළඟා කරගමින් ඔවුන්ගේ දැනුම යාවත් කාලීන කරන්න අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය කරන මේ මානව සම්පත් දියුණු කිරීම සඳහා අවශ්‍ය වන ක්‍රියාවලින් මනා ලෙස ස්ථාපිත කරලා තියෙනවා. විශේෂයෙන්ම බැංකුවක, මුදල් සමාගමක, කල්බත් සමාගමක සුදුසුකම් ලත් පුද්ගලයන් ඒ ස්ථානවලට ස්ථානගත කරන්න ඕන, ඔවුන් පුහුණු කරන්න ඕන, ඔවුන්ට කලින් කලට දැනුම අවබෝධය ලබා දීමේ ක්‍රියාවලින් වැඩපිළිවෙළ තියෙන්න ඕන. ඒවා තමයි ඔය කියන්නේ. ඒවා හරහා තමයි මෙවැනි මේ අවදානම කළමනා කරන තත්ත්වයන් අඩු කරගන්න පුළුවන්. රිස්ක් මැනේජ්මන්ට් එක අපිට මිනිමයිස් කරන්න පුළුවන්. රිස්ක් එක මිනිමයිස් කරන, ඔපරේෂනල් රිස්ක් එක මිනිමයිස් කරන්න පුළුවන් මෙවැනි කළමනා කරන තත්ත්වයන් හරහා. මම හිතන්නේ ඕගොල්ලන්ට පැහැදිලි ඇති. ඊළඟට ප්‍රමාණවත් අමතර තොරතුරු රැස් කර ගැනීම. ඒ කියන්නේ ප්‍රමාණවත් අමතර තොරතුරු රැස් කර ගැනීම කියන්නේ උදාහරණයක් වශයෙන් අපි හිතමු ශාඛාවක්. අපි ගමු රත්නපුරේ. රත්නපුරේ නිතර ගම් වතුරට යට වෙන ස්ථානයක්. අපි හිතමු හදිසියේ සතියන්තයක සෙන්සුරාදා දවසක බ්‍රාන්ච් එක වහලා තියෙන්නේ. අති විශාල වැස්සකට පස්සේ මුළු පළාතම ගම් වතුරෙන් යට වෙනවා. බ්‍රාන්ච් එකත් යට වෙනවා. එතකොට බ්‍රාන්ච් එකේ පොත්පත්ද උපකරණ ඔක්කොම යට වෙනවා. නමුත් බ්‍රාන්ච් එකට ඇතුල් වෙන්නත් බෑ. ඒ ළඟා වෙන්නත් බෑ. නමුත් ගනුදෙනුකරුවන්ගේ තොරතුරු තියෙන බ්‍රාන්ච් එකේ. ඒතර මොකක්ද ඇති වෙන තත්ත්වය ඔයගලන්ට හිතන්න පුළුවන්. හරි. එතකොට ඇති වෙන තත්ත්වය තමයි අනිවාර්යයෙන්ම බෑකප්ස්. අපි කියන්නේ ප්‍රමාණවත් අමතර තොරතුරු පද්ධතිය ඒ බැංකුවේ ලෝන් පෝර්ට්ෆෝලියෝ එක වෙන්න පුළුවන්. ඊළඟට ඉන්වෙස්ට්මන්ට් පොලිසි තොරතුරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තැන්පතු කලබ වෙන්න පුළුවන්. ඒ තොරතුරු වෙනම රැස් කරලා ගබඩා කරලා වෙනම සුරක්ෂිත ස්ථානයක තියෙන්න අවශ්‍යයි. එතකොට එහෙම වුණොත් ඒ වගේ තත්ත්වයකින් ඒ වගේ අවදානමකින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. මම හිතන්නේ පැහැදිලි ඇති. මම ඉකරේ මේ පොඩි අවුලක් වුණා හදාගත්තා. thank you. මේ එතකොට මේ ඒකයි ඔය කාරණාව දැන් මම කතා කරේ මොනවද? මෙවැනි මෙහෙයුම් අවදානම් අවම කරගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ක්‍රියාමාර්ග 4ක් ගැන කතා කරා. ඒක පැහැදිලි ඇති ඔයගලන්ට. මම හිතන්නේ ඒක පැහැදිලි නේද? මේවා ඉතාම වැදගත් මේ කොටස්. මොකද මෙවෙන් ප්‍රශ්න එන්න පුළුවන්. විශේෂයෙන්ම මෙහෙයුම් අවදානම්. ක්ලියර් නේද ඔයගලන්ට? is it clear to all? ඒ කතා කරපුව පැහැදිලි නේද? ඒ කාරණා පැහැදිලිද? ක්ලියර් කර මට කවුරු රෙස්පොන්ස් කරන්න? ඕකේ. රයිට්. පාඩමට යමු. ඊළඟට අපි බලමු. ඒ තව තියෙනවා. මෙහෙම අවදානකම තව විස්තර තියෙනවා. විශේෂයෙන් බැංකු නොවන මූල්‍ය ආයතන වලට. ඒ කියන්නේ අපි දැන් අපේ විෂයම non banking financial business නේ. ඒතර අපි දැන් කතා කරන් ආයේ අපි මං කලින් කියපු කාරණා මෙහෙයුම් අවදානම කියන එක. මෙහෙයුම් අවදානම තියෙන වැදගත්කම මොකද්ද මෙහෙයුම් අවදානම? ඒ වගේ මෙහෙයුම් අවදානම අවම කරගන්න පුළුවන් මොන වගේ ක්‍රියාමාර්ග තුලින් කියලා අපි කතා කරා. ඒවා බැංකු වලටත් අදාළයි,
බැංකු නොවන මූල්‍ය ආයතන වලට අදාළ. දැන් කතා කරන්න යන්නේ විශේෂයෙන් බැංකු නොවන මූල්‍ය ආයතන වලට මෙවැනි මෙහෙයුම් අවදානම් අවම කර ගැනීම හා මැනීමේ අපහසුතාවයන් දක්නට ලැබේ. බැංකු වලට සාපේක්ෂව දැන් විශාල මූල්‍ය ආයතන වලට සාපේක්ෂව කුඩා වූ මූල්‍ය සමාගම් අද අනිකුත් බැංකු නොවන මූල්‍ය ආයතන වලට මෙවැනි මෙහෙයුම් අවදානම් කළමනාකරණය කරගන්න අවම කර ගැනීමේ යම් අපහසුතාවයන් දක්නට ලැබෙනවා. ඒවා මොනවද කියන තමයි අපි දැන් මේ බලන්න යන්නේ. ඒවා නම් මෙහෙයුම් අවදානම් සම්බන්ධ දත්ත සහ එමගින් නැති වූ අලාභයන් පිළිබඳ තොරතුරු. ඒ කියන්නේ දැන් මෙවැනි මෙහෙයුම් අවදානමක් අපි අඳුරගෙන ඒවා අවම කරගන්න ඒ සම්බන්ධ මොනවද දත්ත තොරතුරු ඒවෙන් ඇතිවෙච්ච අලාභ හානි පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු adequate information තියෙන්න ඕන මේගොල්ලෝ සතුව. ඒවා වාර්තා වෙලා තියෙන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ මේ පාඩමට සම්බන්ධ වෙන අය මට කියන්න පුළුවන්ද කාට හරි ඔයගොල්ලෝ වැඩ කරන බ්‍රාන්ච් එකක දැන් බැංකුවල වැඩ කරන අය මෙතන ඉන්න පුළුවන්. ඔයගොල්ලෝ වැඩ කරන බ්‍රාන්ච් එකේ පහුගිය මාසෙ ඇතුළත දැන් අපි ඉන්නේ ජූනි මාසේ මැයි මාසේ අපි උදාහරණයක් මැයි මාස සම්පූර්ණයෙන් වැඩ කරේ නැහැ. නමුත් අපි හිතමු මැයි මාස සම්පූර්ණයෙන් වැඩ කරා කියලා. COVID-19 නිසා අපිට සම්පූර්ණයෙන් වැඩ කරන්න බෑ. නමුත් අපි වැඩ කරා කියලා උපකල්පනය කරමු. කළොත් කාටද කියන්න පුළුවන් පුද්ගලික නෙමෙයි. බ්‍රාන්ච් එකක් හැටියට ඔයගොල්ලෝ බ්‍රාන්ච් එක IT ප්‍රදේශයේ විශේෂයෙන්ම බ්‍රාන්ච් එකේ power failures, system failures කීයක් වුණාද කියලා. එහෙම රෙකෝඩ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ බ්‍රාන්ච් එකේ වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ රීජන් එකේ වෙන්න පුළුවන්. එහෙම තොරතුරු එකතු කිරීම කරනවද? දැන් මෙතන බැංකුවල වැඩ කරන්න ඉන්න පුළුවන්. මට කවුරු හරි රෙස්පොන්ස් කරන්න. ඒ වගේ තොරතුරු එකතු කරලා රෙකෝඩ් කරගන්නවද කියලා ඔයගොල්ලෝ. මෙතන බැංකුවල වැඩ කරන්න ඉන්නවා. ඔයගොල්ලෝ මූල්‍ය ආයතන වල වැඩ කරන්න ඉන්න. කවුරු හරි මට කියන්න බලන්න. මට රෙස්පොන්ස් කරන්න. එවැනි තොරතුරු වාර්තා කරගන්නවද? power failures, system failures, branch එකක් වෙන්න පුළුවන්, regional office එකක් වෙන්න පුළුවන්, වෙනත් ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්. එවැනි ස්ථානවල එවැනි රෙකෝඩ් කියන්නේ වාර්තා ගැනීම කරනවද? තියනවද? එහෙම කරනවද? මම මේ මෙහෙයුම් අවදානම ගැන කතා කරන්නේ. මේක අවම කරගන්නේ කොහොමද කියලාත් කතා කරන්නේ. එතකොට ඔය මං කියන්නේ මේ බැංකු නොවන මූල්‍ය ආයතන වල මෙවැනි තියෙන අවදානම්. එහෙම කරනවද? එහෙම කරන්න ඕන. සෑම මූල්‍ය ආයතනයක්ම විශේෂයෙන්ම බැංකු නොවන මූල්‍ය ආයතන වෙන්න පුළුවන්, බැංකු වෙන්න පුළුවන් හැමෝම. එහෙම වාර්තාවක් තියෙනවා. මොකද විශේෂයෙන්ම එහෙම වෙනවා නම් විශේෂයෙන් බැංකුවක් කියන්නකෝ. නිතර power failures වෙනවා නම් ATM machine එකක් තියෙනවා නම්. ඒතර ATM එක වැඩ කරන්න බෑ මේ ජෙනියක් නැත්තම්. ජෙනරේටර් එකක් නැත්තම්. ඒ ජෙනරේටර් එකක් තිබුණත් ඔටෝ ජෙනරේටර් එක ඔන් වෙන්න අවශ්‍යයි ලයිට් ගිය වෙලාවට. එහෙම ඔටෝ ඔන් වෙන ජෙනරේටර්ස් තියෙනවා. එහෙම වුණත් ඒ වගේ ජෙනරේටර්ස් වැඩ කරන්න අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තියෙන්න අවශ්‍යයි. මෙන්න මේ තමයි මම කියන කාරණා. එතකොට මෙන්න මේ වෙන්නේ. ඒවා ගැන තොරතුරු තිබුණොත් තමයි හරියටම ඒ සම්බන්ධ සූදානම් වෙන්න පුළුවන්. එහෙම එක අඩුපාඩුවක් බැංකු නොවන මූල්‍ය ආයතන පැත්තකින් එක අඩුපාඩුවක් කොයි කිව්වේ. හරිද? එමගින් නැතිව අලාභාන් වෙන තොරතුරු. මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන වලට සැලකිය යුතු වෘත්තීය නිපුණතාවයන් යුතු පුද්ගලයන්ගේ මදකම. අන්න තවත් ඉෂුව එකක් බැංකු නොවන මූල්‍ය ආයතන. මේක ප්‍රොෆෙෂනල්ස්ලා මේ සම්බන්ධ වැඩ කරන්න ඕනේ, මේ වගේ වැඩ කරන්න ඕනේ, මේවා ගැන දැනුමක් තියෙන ප්‍රොෆෙෂනල්ස්ලා සැලකිය යුතු වෘත්තීය නිපුණතාවයන් යුතු පුද්ගලයන්ගේ මදකම මෙන්න ඉතා වැඩි කාලයක් වැය කළ යුතු වීම. ඕවා තමයි තියෙන ඔබ්ස්ටකල්ස්. ඒ කියන්නේ අපහසුතාවයන්. මේගොල්ලන්ට තියෙන ප්‍රශ්න බැංකු නොවන මූල්‍ය ආයතන වලට මෙහෙයුම් අවදානවලට මුහුණ දීමේ තියෙන ප්‍රශ්න. දැන් මේවා තේරෙන්නේ නැති ඔයගොල්ලන්ට නේ. ඒවා. ඊට පස්සේ ඊළඟ තව බුලට්ස් වලින් පල්ලෙහාට දාලා තියෙනවා. කාර්ය මණ්ඩලයේ දක්නට ලැබෙන පුහුණුව මද බව සහ නිපුණතාවය. ධාරිතාවය මද බව. මොකද පුහුණුව මද බව කියන්නේ? දැන් මෙවැනි අවස්ථාවක කොහොමද මේ ඔපරේෂනල් රිස්ක් එකක් ඇති වුණොත් කොහොමද වැඩ කරන්න ඕන? කොහොමද අපි ඒවට මුහුණ දෙන්න ඕන කියලා ඒ සම්බන්ධ මනා පුහුණුවක් ඇති කරගන්න අවශ්‍යයි මේ නිලධාරී. ඒකට ඒ බැංකු නොවන මූල්‍ය ආයතන වල එවැනි නිලධාරීන් තියෙන පුහුණුව මදකමක් තියෙනවා. නිපුණතාවය ස්කිල් එක ස්කිල්ස් වල මදිකමක් තියෙනවා. විශේෂයෙන්ම බැංකු නොවන මූල්‍ය ආයතන. ඒ වගේ ධාරිතාවය කියන්නේ කැපැසිටි එක. කැපැසිටි එක ස්කිල් එක ට්‍රේනින් එක මදිකමක් තියෙනවා. මේවට මොකද්ද කරන්න ඕන? බැංකු නොවන මූල්‍ය ආයතන මෙවැනි අවදානම් අවස්ථාවල මෙවැනි මෙහෙයුම් අවදානම් වලට මුහුණ දීම සඳහා ඒ නිලධාරීන් පුරුදු පුහුණු කරන්න ඕන. උන්ට අවබෝධයක් දෙන්න ඕන. උන්ට දැනුමක් ලබා දෙන්න ඕන. ඒ සම්බන්ධ නිරන්තරම අවධානයෙන් සිටීම අවශ්‍යයි. ඒක තමයි පළවෙනිම අපි විශේෂයෙන් මතක තියාගන්න කාරණය. ඊට මනා පද්ධතීන් නැතොත් සිස්ටම්ස් නැතොත් ආකෘතීන් මොඩල්ස් උනා විශාල මුදලක් වැය කළ යුතු වීම. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් සිස්ටම්ස් තියෙනවා. දැන් බැංකුවල මුදල් සමාගම් වල කල්බ සමාගම් වල සිස්ටම්ස් තියෙනවා. ඒ කියන්නේ කම්පියුටර් සිස්ටම්ස්. ඒ කියන්නේ ලින්ක් කරලා තියෙන බ්‍රාන්ච් එක හෙඩ් ඔෆිස් එකට. බ්‍රාන්ච් එක රීජන් එකට. රීජන් ඔෆිස් එක හෙඩ් ඔෆිස් එකට. ඔහොම ලින්ක් කරලා තියෙනවා. එතකොට එවැනි සිස්ටම්ස් වලින් සම්බන්ධ කරලා තියෙන නෙට්වර්ක් බ්‍රාන්ච් නෙට්වර්ක් එක හවස වැඩ ඉවර කරන් පස්සේ
පුළුවන් තරම් ඉක්මනට ෂට් ඩවුන් කරන්න ඕන. එතකොට එහෙම සිස්ටම් සඳහා විශාල මුදලක් වැය කරන්න ඕන. එතකොට ඕන කෙනෙකුට ඉක්මනින්ම මනා ලෙස කියන්නේ කඩිනම්ම ක්‍රමානුකූලව විශ්වාසවන්තව සුරක්ෂිත ලෙස ව්‍යාපාර කටයුතු පාත්වන්න යන්න පුළුවන්. ඒක තමයි බැංකුවල දැන් තියෙන්නේ. බැංකුවල දැන් අද මේ බ්‍රාන්ච් එකෙන් කාගේ හරි ගිණුමකට සල්ලි දැම්මොත් තව ටික වෙලාවකින් ඒ බැංකුවෙම ඒ අදාළ බ්‍රාන්ච් එකෙන් අනිත් කෙනාට සල්ලි ගන්න පුළුවන්. ඇයි ඒ? ඔන්ලයින්. ඒ කියන්නේ ඔන්ලයින් සිස්ටම්. ඒ කියන්නේ මංගත ක්‍රමය. සිංහලෙන් කියන්නේ මංගත ක්‍රමය. මංගත ක්‍රමයට වැඩ සිද්ධ වෙන නිසා ඔන්ලයින් වැඩ සිද්ධ වෙන නිසා අර කියන්නේ මෙහෙන් දාලා එහෙන් ගන්න පුළුවන්, එහෙන් දාලා මෙහෙන් ගන්න පුළුවන් කියලා අන්න ඒ වගේ දෙයක් තමයි කියන්නේ. ඒ නිසා එවැනි තත්ත්වයන් නැති වෙන්නම් විශාල මුදලක් වැය කරලා සිස්ටම්ස් හදාගන්න. ඒකට සම්බන්ධ බාධාවන් තියෙනවා බැංකුවල මූල්‍ය ආයතන වල. ඒ නිසා විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඒකත් තව තත්ත්වයක්. ඔයගොල්ලෝ ඒක තේරුම් ගන්න අවශ්‍යයි. ඊළඟට දැන් අපි කතා කරේ මෙහෙයුම් අවදානම ගැන. දැන් මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් මෙහෙයුම් අවදානම අපි කතා කරා. ඒක ක්ලියර්ද ඔක්කොටම? විශේෂයෙන්ම හැමදාම වගේ ප්‍රශ්න එන ඒරියා එකක්. මෙහෙයුම් අවදානෙන් තනිකර ප්‍රශ්න එනවා. මේක ක්ලියර්ද ඔයගොල්ලන්ට? මෙහෙයුම් අවදානම අපි දීර්ඝව කතා කරා. මෙහෙයුම් අවදානම කියන්නේ මොකක්ද? මෙහෙයුම් අවදානමේ තියෙන මොකක්ද මෙහෙයුම් අවදානමෙන් අදහස් කරන්නේ? මේ මෙහෙයුම් අවදානම කියන්නේ මොනවාද මේ අවදාන වැටෙන දේවල්? ඒක අවම කරගන්නේ කොහොමද? එහෙම අවම කරගන්න ඕන මොනවා නිසාද? ඒ වගේම බැංකුව එක්ක විශාල මූල්‍ය ආයතන එක්ක සංසන්දනය කරද්දී බැංකුව නොවන මූල්‍ය ආයතන වලට මෙවැනි මෙහෙයුම් අවදානම් අවම කරගැනීමේ තියෙන අපහසුතාවයන්, දුර්වලතාවයන් මොනවද කියන එක අපි කතා කරා. ඒක ඔක්කොටම ක්ලියර්ද? මට කියන්න හරියට ක්ලියර්ද කියලා? ඒ පාඩම ඒ කොටස ක්ලියර්ද? පාඩමත් එක්ක ඉන්නේ පොඩ්ඩක් රෙස්පොන්ස් කරන්න. ගැටලුවක් නැහැ නේද? ඔක්කොටම මේ සම්බන්ධ ප්‍රමාණවත් දැනුමක් ලැබුණා කියලා මම හිතනවා. පැහැදිලිද? රෙස්පොන්ස් කරන්න කවුරු හරි. පාඩමත් එක්ක ඉන්නවද ඔයගොල්ලෝ? ඇහෙනවද මම කියන එක? කවුරුත් රෙස්පොන්ස් කරන්නේ නැහැ. ඇයි ක්ලියර් නැද්ද? ඕකේ. ඕකේ රයිට්. ඕකේ. හරි. ක්ලියර් යු ඕල් රයිට්. හරි. thank you. අපි පාඩමට යන් ඉතුරු ටික දැන්. ඊළඟට තව අවදානමක් ගැන අපි කතා කරන්න යන්නේ. ඒ තමයි දැන් අපි කතා කරේ මෙහෙයුම් අවදානම. ඊළඟ ණය අවදානම. අරකට කියන්නේ ඔපරේෂනල් රිස්ක්, මේකට කියන්නේ ක්‍රෙඩිට් රිස්ක්. ණය අවදානම. මේකත් වැදගත් ඕගොල්ලන්ට. මේකෙත් ප්‍රශ්න එනවා. මේ පැත්තෙන් සාමාන්‍ය ප්‍රශ්න අහනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ මේක වැදගත් මේ පාඩම ඕගොල්ලන්ට. ණය අවදානම, ක්‍රෙඩිට් රිස්ක්. මොකද්ද ක්‍රෙඩිට් රිස්ක් කියලා කියන්නේ? දැන් අපි දන්නවා බැංකු, ඒ වගේම බැංකු නොවන මූල්‍ය සමාගම්, ඒ කියන්නේ මුදල් සමාගම් වෙන්න පුළුවන්, ලීසින් වෙන්න පුළුවන්. එවැනි ණය, ඒ වගේ ආයතන මූල්‍ය ආයතන ණය දෙනවා. ඒ ණය දීමේදී යම් කිසි අවදානමකට ලක් වෙනවා මේ ආයතන. ඒක තමයි මෙතනින් කතා කරන්නේ ණය අවදානම කියලා. බලමු. බලමු මොකද්ද කියන්නේ කියලා. මූල්‍ය ආයතනයක් විසින් මූල්‍ය ආයතනයක් විවිධ ගනුදෙනු කරවන්නට ලබා දී ඇති ණය නියමිත පරිදි පොලිය සමග ආපසු ගෙවීම පැහැර හැරීම සිදුවීමට ඉඩ තිබේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ණය දුන්නට ණය ආපසු අය කර ගැනීම, ණය ආපසු ගෙවීම පැහැර හැරීමට ඉඩ තියෙන්න පුළුවන්. විවිධ වර්ගයේ ණය විවිධ ගනුදෙනු කරවන්න ඉන්නවා. ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒ වගේම රජයේ පෞද්ගලිකයන්සේ වැඩ කරන අය ඉන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අය ඉන්න පුළුවන්. වැවිලිකරුවෝ ඉන්න පුළුවන්. සාමාන්‍ය ජනතාව ඉන්න පුළුවන්. පොඩි ව්‍යාපාර කරන අය ඉන්න පුළුවන්. විවිධ ආකාරයේ ගනුදෙනුකරුවෝ ඉන්නවා. ඒතර මේවා පැහැර හැරීමට ඉඩ තියෙනවා. මේදී සිදුවන්නේ මේකේ අවස්ථා මේකේ සිදුවන කාරණා දෙකක් තියෙනවා. මෙවැනි ණය නොගෙවා පැහැර හැරීමකදී සිදුවන අවස්ථා පාඩු කීපයක් තියෙනවා. මේ සිදුවන්නේ පොලිය නොලැබීමෙන්. බැංකුවට ලැබිය යුතු ආදායම අඩුවීමක්. දැන් මේ සෑම ණය මුදලකම වාරිකයක් සමන්විත වෙන්නේ මුල් මුදල සහ ඒ කැපිටල් එක සහ පොලිය ඇතුළුව තමයි වාරිකය සකස් වෙන්නේ. ඒතර අපි හිතමු රුපියල් ලක්ෂයක ණයක් ගත්ත කෙනෙක් වසර දෙකකින් මේ ණය ගෙවනවා නම් රුපියල් 4000 ගානේ, 5000 ගානේ මාසෙකට මේක ගෙවන්න ඕන නම් එතකොට මේ 5000 ඇතුලේ ණය මුදල දුන්න ලක්ෂයේ යම් මුදලකුත් ඒ වගේම බැංකුවට ලැබෙන පොලියේ යම් කොටසකුත් මේක ඇතුළත් වෙනවා මේ වාරිකය තුල. එතකොට මේ වගේ මේ ණය වාරික පැහැර හැරීමෙන් නොගෙවා හැරීමෙන් අන්න අර කියන පොලිය නොලැබීමෙන් බැංකුවට ලැබිය යුතු ආදායම අඩු වෙනවා. ඒ කියන්නේ බැංකුවට ප්‍රධාන ආදායම ලැබෙන්නේ.
ණය මුදල් නොලැබීම බැංකුවේ වත්කම් වල අගය එම ප්‍රමාණයෙන් අඩු වෙනවා. ණය මුදල් කියන්නේ වත්කමක් නේ බැංකුවේ. දැන් ඔයගොල්ලෝ දන්නවා බැංකු වත්කම් නිර්මාණය කරන්නේ තැන්පත්කරුවන්ගේ ණය අරගෙන තැන්පත්කරුවන්ගේ තැන්පතු අරගෙන වෙළඳපොලෙන් ණයට අරගෙන ඒ වගේ වෙනත් මාර්ග වලින් අරමුදල් සම්පාදනය කරලා තමයි ඒවා බැංකුවේ වගකීම්. නැත්නම් මුදල් සමාගමේ වගකීම්. ඒවා අපෝ ගෙවන්න එපා. ඒ වගකීම් උපයෝගී කරගෙන මේ මූල්‍ය ආයතනය මුදල් සමාගම නැත්නම් බැංකුව වත්කම් නිර්මාණය කරනවා. වත්කම් මවනවා. වත්කම් මවන්නේ අන්නර යදා ව්‍යාපාර කටයුතු තියෙන මුදල් ණයට දීමෙන් ඔවුන් වත්කම් නිර්මාණය කරනවා. ඒතර වත්කමක් කියලා පොත්වල සටහන් කරලා තියෙන ණය මුදල් නොලැබී ගියොත් එක විදියකින් කටින් ආදායම් නොලැබී යනවා. අනිත් පැත්තෙන් වත්කම් වල අගය ඒ ප්‍රමාණයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මේ ණය අපසු නොලැබී යාමෙන්. එතකොට සාමාන්‍ය මුළු ණයවල ප්‍රතිශතයක් වශයෙන් සමස්ත ණයවල ප්‍රතිශතයක් වශයෙන් මෙසේ ආපසු අය නොවන නැතොත් අක්‍රීය එසේ නැතොත් කල්පසු ණය ප්‍රතිශතය non performing loan ratio කියන්නේ perform වෙන්නේ නැහැ අක්‍රීය loan ratio ගණන් බැලීමෙන් මූල්‍ය ආයතන මුහුණ දී ඇති ණය අවදානම හඳුනා ගන්න පුළුවන්. අන්න ඒ අවදානම මේ ratio එකෙන් ඒ කියන්නේ ප්‍රතිශතාත්මකව බැලීමෙන් අඳුර ගන්න පුළුවන්. උදාහරණයක් ගමු මෙහෙම. යම් ආයතනයක මුදල් සමාගමක බැංකුවක වෙන්න පුළුවන් ණය ආපසු අයවීමේ අය නොවීමේ non performing loan ratio එක 106යි. අපි උදාහරණයක් ගත්තා 106යි. ඒ කියන්නේ සෑම රුපියල් 100කින්ම 6ක් අය වෙන්නේ නැහැ. ඒ කියන්නේ රුපියල් 100ක් ණය දීලා රුපියල් 6ක් ආපසු අය වෙන්නේ නැහැ. ඒක තමයි ඔයගේ අදහස වෙන්නේ සරලව. ඒතර ඒගොල්ලෝ මිලියන 100ක ණය දීලා තිබ්බොත් මොන තරම් මුදලක් ආපසු අය වෙනවද? හිතා ගන්න කොහොමද ප්‍රතිශතේ ගාන කියලා. අන්න ඒක තමයි කියන්නේ. ඒ ප්‍රතිශතාත්මකව බලන්න ඕන මේ කොහොමද ණය ආපසු අය නොවීමේ අවදානම කියන එක. එතකොට මේ ණය අවදානම හඳුනා ගැනීම හොඳම ඉන්ඩිකේෂන් එක මොකද්ද? NPL ratio ණය ආපසු අය නොවීමේ අනුපාතය ප්‍රතිශතය ගණන් බැලීම. සාමාන්‍යයෙන් අක්‍රීය ණය ලෙස හැඳින්වෙන්නේ අන්න බලන්න. ඊළඟට අපි බලමු මොනවද මේ අක්‍රීය ණය කොහොමද වර්ගීකරණය කරන්නේ? ක්ලාසිෆයි කරන්නේ. අක්‍රීය ණය සාමාන්‍යයෙන් අක්‍රීය ණය ලෙස හැඳින්වෙන්නේ ආපසු ගෙවීමට නියමිත මාසික ණය වාරික 3ක් හෝ ඊට වැඩි ගණනක ණය වාරික සහ පොලිය හිඟවී ඇති තත්ත්වය. දැක්කනේ අපි කොහොමද ක්ලාසිෆයි කරන්නේ non performing කියලා? කිසියම් ණයක් ලබා දුන්නාට පස්සේ මාස 3කට වැඩිය එම ණය මුදලේ වාරික පොලියත් සමග මුල් මුදල සහ පොලිය අය නොවී පවතිනවා නම් එවැනි අවස්ථාවක අපි සඳහන් කරන එක non performing නැත්නම් අක්‍රීය ණය ගණනට වැටෙනවා මාස 3ක් හෝ ඊට වැඩි. එතකොට ද්‍රව්‍යශීලතාවයේ සාමාන්‍යයෙන් ඕනෑම මූල්‍ය ආයතනයක් සේ ව්‍යාපාරික වුණ අරමුණ වැඩියෙන් සම්පාදනය කරන ලබන තැන්පතු මාර්ගයෙන්. දැන් මෙතන තියෙනවා මේ නැවතීම ලකුණු තියෙනවා පොලිය හිඟි වෙද්දී තත්ත්වය කියලා තියෙනවා. හරි සාමාන්‍යයෙන් ඕනෑම මූල්‍ය ආයතනයක් බැංකුව වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙන්න පුළුවන්. ඒ වගේම කල්බත් සමාගම් තැන්පතු මාර්ගයෙන් නෙවෙයි වෙනත් මාර්ග වලින්. ඒතර මෙවැනි මූල්‍ය ආයතන ගොඩක් වෙලාවට අර මුදල් සම්පාදනය කරන්නේ මොනවද? තැන්පත් මාර්ගයෙන්. තැන්පත් කරුවන්ගේ මුදල් වලින් තමයි ණය දෙන්නේ. මීට ඉහත සාකච්ඡා කළ සාමාන්‍ය ඉදිරි කිරීම ස්ථාවර තැන්පත් සහ විශේෂ තැන්පතු යෝජනා ක්‍රම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. අපි දන්නවා ඒ විදිහට තමයි මුදල් එන්නේ. තැන්පත් වෙන්නේ. මීට අමතරව වාණිජ බැංකු ඉල්ලුම් තැන්පතු නැතහොත් ජංගම ගිණුම් මාර්ගයෙන්ද අර මුදල් සපයා ගන්න අතර. ඒගොල්ලෝ ඒ විදිහට අර මුදල් සපයා ගන්නවා. අතර ඒ සඳහා උන්ට අර මුදල් පිරිවැය නොමැති අතර. ඒ කියන්නේ cost of funds ඒගොල්ලන්ට ඒ නිසා අඩු වෙනවා. එයට හේතු වන්නේ ඉල්ලුම් තැන්පත් සඳහා ගිණුම් හිමියාට පොලියක් නොවීම. මේක අපි කලිනුත් මේ තත්ත්වය කතා කරා ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා. හරිද? දැන් ඒ නිසා මූල්‍ය ආයතන ණය මුදල් ලබා දීමේදී බොහෝ විට මැදි හා දිගු කාලීන ණය ලබා දෙන අතර මූල්‍ය ආයතන ණය ලබා දීමේදී බොහෝ විට මැදි හා දිගු කාලීන. ඒ කියන්නේ මැදි කියන්නේ වසර 2 3 4 ඒ වගේම 7 වසර 7 8 ආදී දිගු කාලීන. වසර 2 3 ආදී වශයෙන් මැදි කාලීන. වසර 4 5 6 7 ආදී වශයෙන් දිගු කාලීන. ණය ලබා දෙන අතර ඒවා ආපසු අයවන්නේ වසර 3 වසර 5 වසර 7 හෝ ඊටත් වඩා දිගු කාලයකදී. නේ? දැන් ණය දුන්නම ණය ආය වෙන්නේ නැහැ නේ. අද දීලා හෙට ණය ආය වෙන්නේ නැහැ නේ. වසර 5කට ණයක් දුන්නොත්. එතකොට ඒ ඉදිරි මාස 60ක් කාලය යනකම් මේ ණය ආය වෙනවා. නමුත් ණය ලබා දීම සඳහා භාවිතා කරන තැන්පත් ඒ කියන්නේ ලබා ගන්න තැන්පත් බොහෝ විට ලබා ගන්නේ මාස 3 මාස 6 මාස 12 හෝ මාස 24 වල යනි කාලයක් සඳහා. ඕගොල්ලන් අපි මුලින් පැහැදිලි කරා බැංකු නොවන මූල්‍ය ආයතන තැන්පත් ලබා ගන්න පුළුවන් මේ කාලීන තැන්පත් උපරිම මාස 60කට. ඊට වැඩි ලබා ගන්න බෑ. එතකොට ඒ කියන්නේ අවුරුදු 5කට. නමුත් ගොඩක් වෙලාවට ගොඩක් අය තැන්පත් කරෝ මාස 60කට මුදල් තැන්පත් කරනවා අඩුයි. ඔයාලා මාස 3යි මාස 6ට කාලීන තැන්පත් වෙනවා.
මාස 12 ආදී වශයෙන් තැන්පත් කරන්න. මාස 24ක් තැන්පත් කරන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම ඉතිරි කිරීම වල ඊටාම කෙටි කාලින තැන්පතු. අද තැන්පත් කරනවා. සමහරවිට හෙට ගන්න පුළුවන්. අනිද්දාය තැන්පත් කරනවා. එතකොට නිතරම ඒගොල්ලන්ට අරමුදල් අවශ්‍ය වෙන්න පුළුවන්. මාස 3 මාස 12 ආදී වශයෙන්. එතකොට මෙලෙස කෙටි කාලයකට ලබා ගන්න තැන්පතු අරමුදල්. දැන් අපිට පැහැදිලි තැන්පත් ලබා ගන්න කෙටි කාලයකට. නැත්නම් ඒවට කියනවා වගකීම්. වගකීම් ඇත්තටම කල්පිරන්නේ කෙටි කාලෙකින්. මාස 3න් වෙන්න පුළුවන්. මාස 6න් වෙන්න පුළුවන්. මාස 12න් 24න් ආදී වශයෙන්. ඒවා උපයෝග කරන්නේ ණය. නැතොත් අත්තිකාරම් ඒ මූල්‍ය ආයතන දීර්ඝ කාලයකට ලබා දෙනවා. ඒතර ඒගොල්ලෝ වත්කම් කල්පිරන්නේ දීර්ඝ කාලයක් ගිහිල්ලා. වගකීම් කල්පිරන්නේ ඊටාම කෙටි කාලයකදී. මෙම පරතරය හඳුන්වනු ලබන්නේ පරිණත කාල අසමානතාවය. ඒ කියන්නේ maturity mismatch කියලා මේකට ඉංග්‍රීසියෙන් කියනවා. assets and liability maturity mismatch කියලා මේකට කියනවා. ඒ කියන්නේ වත්කම් හා වගකීම් පරිණත කාල අසමානතාවය. මේ වචනේ හොඳට තේරුම් ගන්න ඕගොල්ලෝ මේක පැහැදිලි කරගන්න අවශ්‍යයි. මේක අපි කියනවා වත්කම් හා වගකීම් පරිණත කාල අසමානතාවය. assets and liability maturity mismatch. මේක ඊටාම වැදගත් සංකල්පයක්. ඊටාම වැදගත් මේ වැදගත් කාරණයක් ඕගොල්ලෝ දැනගන්න ඕන. බැංකින් කරත් නන් බැංකින් කරත් බැංකින් කරනකොට මේ concept එක අනිවාර්යෙන් මේක දැනගත යුතුමයි. මේක තේරුම් ගත යුතුමයි. මම කියාගෙන යන එක තේරෙනවා. ණය ගැන කතා කරන්නේ ණය දෙන්නේ ගොඩක් කරන්නේ මැදිහා දිගු කාලෙට තැන්පත් ගන්න කෙටි කාලෙට මේ වර්ග දෙක කල්පිරෙන්නේ කල්පිරීමේ පරතරයක් තියෙනවා. එන් මිස්මැච් එකක් තියෙනවා. ඒකට කියනවා වත්කම් හා වගකීම් පරිණත කාල අසමානතාවය. දැන් මෙතෙන්ට නිකන් කතා කරපු ටික ණය අවදානම යටතේ පැහැදිලිද ඔයගලන්ට? ක්ලියර්ද? ක්ලියර්ද? මට රෙස්පොන්ස් කරන්න. මම මෙච්චරලා කතා කරපු ටික ඔයගලන්ට ක්ලියර් නේද? පැහැදිලි නේද? up to now are you okay? මම දැන් කතා කරමින් ඉන්නේ assets and liability maturity mismatch. Right, okay. පාරකට යන්න. අපි මෙතෙන්ට නිකන් කතා කරා. Right. ඊළඟට අපි බලමු. දැන් මේ වගේ අසමානතාවයක් තියෙනවා. මොකද්ද? assets and liability maturity mismatch. මෙවැනි අසමානතාවයක් ඇති වුවද මූල්‍ය ආයතනයකට සිය එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට ද්‍රවශීලතාවය අවශ්‍ය වෙනවා. ඒ වගේම දැන් අපි කතා කරන්නේ දැන් මෙවැනි අසමානතාවයක් තිබුණත් ඇති වුණත් මූල්‍ය ආයතනයකට කියන්නේ බැංකුවක් වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙන්න පුළුවන්, ලීසින් සමාගමක් වෙන්න පුළුවන්, අනිකුත් අවශේෂ මුදල් ආයතනයක් වෙන්න පුළුවන්. මූල්‍ය ආයතන සිය එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට ද්‍රවශීලතාවය අවශ්‍යයි. ලික්විඩිටි. ද්‍රවශීලතාවය කියන්නේ මොකද්ද? ලික්විඩිටි. ද්‍රවශීලතාවය කියලා කියන්නේ මුදල් හෝ ඉක්මනින් මුදල් බවට පත් කිරීමේ හැකියාවට කියන ද්‍රවශීලතාවය. එතකොට ද්‍රවශීලතාවය 100%ක්ම තියෙන්නේ කෑෂ් වල, මුදල් වල. මුදල් අතේ තියෙනවා ද්‍රවශීලතාවය 100%යි. මුදල් වලින්. සමහරවිට මුදල් නොවන වත්කම් වලින් සමහරලාට මේ සමහර වත්කම් තියෙන්න පුළුවන්. ඒතර දේවයි ද්‍රවශීලතාවය ටිකක් ඈත් වෙන්න පුළුවන්. දැන් පැහැදිලි ඇති. එනම් තැන්පත්කරුවන් ඉහත සඳහන් කළ කෙටි කාලය තුලදී සිය අරමුදල් ආපසු ඉල්ලා සිටීම. එහෙම අවකීමක් ඇති වෙන්න පුළුවන්. මේ ලික්විඩිටි ඉෂුව එක ගැන අපි කතා කරමින් හිටියේ. දැන් මම කියාගෙන ආවේ වගකීම වත්කම් පරිණත කාල අසමානතාවය ගැන. ඒතර ඕන මූල්‍ය ආයතන බැංකුවක මුදල් සමාගම ඕනම තැනක වත්කම් කියලා කියන්නේ ඒගොල්ලෝ විසින් ලබා දෙන ණය හා වෙනත් අරමුදල් සම්පාදනය කිරීම. වගකීම් කියන්නේ ඒගොල්ලෝ ගන්න ණය හෝ ආයතන ගන්න ණය හෝ ඒගොල්ලෝ ගන්න තැන්පතු. මේ දෙක අතර පරිණත වීමේ කාල අසමානතාවයක් තියෙනවා. ඒ කියන්නේ වත්කම් ගොඩක් වෙලාවට පරිණත වෙන්නේ මැදි හා දිගු කාලිනව. වගකීම් පරිණත වෙන්නේ කෙටි කාලිනව. මේ අසමානතාවය නිසා තමයි කියන්නේ මැචුරිටි මිස්මැච් කියලා. එතකොට මේ තත්ත්වය මෙහෙම තිබුණා වුණත් ඒගොල්ලන්ට ද්‍රවශීලතාවය පවත්වාගෙන යන්න වෙනවා. ඒ කියන්නේ ඕන මූල්‍ය ආයතනයකට ඉතාම වැදගත් වෙන්නේ ඒගොල්ලන්ගේ ද්‍රවශීලතාවය. Liquidity is a very important component in any financial institution. ඕන මූල්‍ය ආයතනයක liquidity කියන එක ද්‍රවශීලතාවය කියන ඉතාම වැදගත්. එතකොට එනම් තැන්පත්කරුවන් ඊසඳාන් කළ කෙටි කාලය තුල සිය මුදල් අරමුදල් ආපසු ඉල්ලා සිටීම. එහෙම ඉල්ලන්න පුළුවන්. මාස 3කට පස්සේ කෙනෙක් කියනවා මගේ ලක්ෂ්‍ය තැන්පතුව මට ආපහු දෙන්න. මට අවශ්‍යතාවයක් තියෙනවා. මූල්‍ය ආයතනයේ අනිකුත් වේදම් එනම් වැටුප් ගෙවීම වැඩ කරන්න.
නඩත්තු කටයුතු විදුලි බිල් වෙන්න පුළුවන්, දුරකථන බිල් වෙන්න පුළුවන්, ලිපි ද්‍රව්‍ය වෙන්න පුළුවන්, අනිකුත් තියෙනවා. අනිකුත් මෙහෙම ආදී විශේෂත්වයක් ගන්නවා. මෙවැනි අවස්ථාවක මූල්‍ය ආයතන ද්‍රවශීලතා අවදානම මුණ දෙයි. දැක්කනේ ඕන මූල්‍ය ආයතනයක් බැංකුව වෙන්න පුළුවන්, බැංකු නොවන ආයතන වෙන්න පුළුවන්. ද්‍රවශීලතා අවදානමට මුණ දෙනවා කියන්නේ ඔන්න ඔය අවස්ථාව. ඒ කියන්නේ ඒගොල්ලන්ට ද්‍රවශීලතා අවශ්‍ය වෙන අවස්ථාවක්. තැන්පත් කරුවෝ අරමුදල් ඉල්ලා සිටියොත් ආපහු දෙන්න ඕන. මූල්‍ය ආයතන අනිකුත් වියදම් මෙහෙනම් වැටුප් ගෙවීම් වගේ නඩත්තු කටයුතු පියවන්න ඕන. ඒ සඳහා මුදල් අවශ්‍යයි. එතකොට එවැනි අවස්ථාවක තමයි මේ අවදානම එන්නේ. මොකද මේකට කියන්නේ ද්‍රවශීලතා අවදානම. අපි දැන් ණය අවදානම කතා කරා. එතනින් ආව ද්‍රවශීලතා අවදානම. එතකොට ණය අවදානම හරියට කළමනාකරණය නුනොත් ණය අවදානම හරියට කළමනාකරණය නුන. ඒ කියන්නේ ණය ආපසු අයවීම සිදු නොවුනොත් ඔවුන් යම් යම් ආකාරයේ ද්‍රවශීලතා අවදානම් වලටත් මුහුණ දෙන්න පුළුවන්. දැන් මම හිතන්නේ උන මම කියන එක පැහැදිලියි. මේ දෙක ඉන්ටර්රිලේටඩ්. මේ දෙක මේ අතර සම්බන්ධයක් තියෙනවා. රිලේෂන්ෂිප් එකක් තියෙනවා. මොකද්ද ණය අවදානම හා ද්‍රවශීලතා අවදානම. මෙහෙම අවදානම වෙනම කතා කළා. ඊට පස්සේ අපි ණය අවදානම කතා කළා. දැන් ද්‍රවශීලතා අවදානම කියන්නේ මොකක්ද? ඒක ඇති වෙන්නේ කොහොමද? මැචුරිටි මිස්මැච් එක නිසා කියලා අපි කතා කරා. එතකොට මේ දෙක අතර රිලේෂන්ෂිප් එක කතා කරා. මම හිතන්නේ උගලන් පැහැදිලි ඇති. එතකොට මෙම ද්‍රවශීලතා අවදානමට මුහුණ දීම සඳහා ඕනෑම මූල්‍ය ආයතනයක් සිය භාණ්ඩාගාරය. ඒ කියන්නේ භාණ්ඩාගාරය කියන්නේ ඕන මූල්‍ය ආයතනයක බැංකුවක මුදල් සමාගම වෙනම ට්‍රෙෂරියක් තියෙනවා. ට්‍රෙෂරි ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. රජයේ තියෙන මහා භාණ්ඩාගාරය වගේ බැංකුවකත් භාණ්ඩාගාරයක් තියෙනවා. සිය භාණ්ඩාගාරය මගින් සැලසුම් සකස් කරනු ලැබේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්ලෑන් කරනවා. තැන්පතු කල්පිරීමේ කාලයන් සැලකිල්ලටගෙන. ඒ කියන්නේ මැචුර් මේ ඩිපොසිට් මැචුර් වෙන කාලයන්. ඒ ටයිම් බාස්කට්ස් තියෙනවා. මාසෙන්, මාස දෙකකින්, මාස 3න්, 4න්, 5න්, 6න්, 7න් ආදී වශයෙන් හැම මාසෙකම හැම දවසකම කල්පිරන මැචුරිටි මේ ඩිපොසිට්ස් තියෙන්න පුළුවන් මැචුර් වෙන. ඒවා වෙන වෙනම බාස්කට් වලට දාන්න ඕනේ. ඒ කියන්නේ බාස්කට් වල දානවා කියන්නේ අපි ගණන් බැලීම සඳහා වෙන වෙනම සලකා බලනවා. දැන් මෙතන ඉස්සෙල්ල මාසෙකින් කල්පිරන ඩිපොසිට් කොච්චර තියෙනවද? මාස දෙකකින් කල්පිරන ඩිපොසිට් කොච්චර තියෙනවද? මාස 3කින් කල්පිරන ඩිපොසිට් කොච්චර තියෙනවද? ඒ කියන්නේ මේ කාලීන තැන්පත්. ඒ වගේම සාමාන්‍ය ඉතිරි කිරීම නම් ඕන වෙලාවක අපෝ ඉල්ලන්න පුළුවන්. ඒකේ රිස්ක් එක වැඩි කාලීන තැන්පත් වල වඩා. කාලීන තැන්පත් වල මාසයක් ගිහිල්ලා, දෙකක් ගිහිල්ලා, තුනක් ගිහිල්ලා ඉල්ලන්න. නමුත් සාමාන්‍ය ඉතිරි කිරීම අද දාලා හෙට ඉල්ලන්න පුළුවන්. අවශ්‍යතාවය අනුව. ඕන වෙනකොට එහෙම ඉල්ල. ඒතකොට ඒ වගේ සැලකිල්ලට ගන්න අවශ්‍යයි. එවැනි අවස්ථාවක ප්‍රයෝජනට ගැනීම. ඒ කියන්නේ මෙහෙම ගණන් බලනවා. භාණ්ඩාගාරවලින් සැලසුම් හදනවා. සැලසුම් හදනවා කියන්නේ වෙන වෙනම තැන්පතු කල්පිරීමේ කාලයන් සැලකිල්ලටගෙන අන්නේ කල්පිරන අවස්ථාවේදීම ඒගොල්ලන්ට ද්‍රවශීලතාවය ලබා ගන්න පුළුවන් වත්කම් වල මේගොල්ලන්ගේ අරමුදල් ලබා ගන්න රඳවා ගන්න ලාභ වෙන්න පුළුවන්. එදිනදා ලබා ගන්න කෙටි කාලින තැන්පත් වෙන්න පුළුවන්. ඒ වගේ වෙනත් අරමුදල් වෙන්න පුළුවන්, ලාභ වෙන්න පුළුවන්. ඒවා ආයෝජනය කරන්න ඕන. අර වගේ අර කියන වගකීම් කල්පිරනවට සමානවම වත්කම් නිර්මාණය කරගන්න ඕන. ඒගොල්ලෝ ද්‍රවශීලතාවය ලබා ගන්න. ඒක තමයි භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ රජය විසින් ණය ලබා ගන්න උපකරණයක්. ඒක අපි රාජ්‍ය සුරකුම්පත් වෙනපල පාර්ලිමේන්තුවේ වෙනම කතා කරනවා. එන්නේ වගේ කෙටි කාලීන ද්‍රවශීලතාවයෙන් වැඩි ස්ථානවල මේවා ආයෝජනය කරන්න අවශ්‍යයි. භාණ්ඩාගාර බිල්පත් වෙනත් බැංකුවල ස්ථාවර තැන්පත් හෝ වෙනත් තැන්පතු ලෙස අරමුදල් පවත්වා ගනිමින් මෙම තත්ත්වය කළමනාකරණය කරනු ලැබේ. දැන් අපි මේ වෙනකොට කතා කරා අවදානම් වර්ග 3ක්. උගලන්ට මතක ඇති අවදානම් වර්ග 3ක්. 1 මෙහෙයුම් අවදානම, 2 ණය අවදානම, 3 ද්‍රවශීලතා අවදානම. දැන් මම මේ තුනම වෙන වෙනම දීර්ඝව පැහැදිලිව ඔයගලන්ට සාකච්ඡා කරා. මේ අවදානම් කියන්නේ මොනවද? මේ අවදානම් පැන නගින්නේ කොහොමද? මේ අවදානම් අවම කරගන්නේ කොහොමද? මේවා තියෙන වැදගත්කම කියන්නේ කොහොමද? වැදගත්කම මොකද්ද? සහ විශේෂයෙන්ම ණය අවදානම් හා ද්‍රවශීලතා අවදානම් අතර ඉන්ටර් රිලේෂන්ෂිප් එක, අන්තර් සම්බන්ධය මොන වගේද කියලා. ඒ කියන්නේ මනා ණය අවදානම් කන්නා කරන තිබුණොත් සහ ඒ වගේම භාණ්ඩාගාරය විසින් මනා ලෙස සැලසුම් සකස් කළා මැචුරිටි මිස්මැච් එකට. ඒ කියන්නේ වත්කම වකීම් කල්පිරීමේ අසමානතාවයට මුහුණ දීම සඳහා ඔවුන් සැලසුම් සකස් කළා. තිබුණත් ඔවුන්ට මේ ද්‍රවශීලතා අවදානම මනා ලෙස කළමනාකරණය කරගන්න පුළුවන්. ඒ වගේම ණය ආපසු ලබා ගැනීමේදී ණය දෙන අවස්ථාවේ ඉඳලම ණය නිකුත් කළ අවස්ථාවේ ඉඳලම ණය පසු විපරම් කිරීම, ඔවුන් ණය ආපසු අය නෙන ඔවුන් සම්බන්ධ විශේෂයෙන් හොයලා බැලීම, ඔවුන්ගේ ගැටලු හඳුනා ගැනීම, ඔවුන් සමග සාකච්ඡා කිරීම, ඔවුන්ට වෙනත් අවශ්‍ය කරන ගැටලු තියෙනවා ඒවා සාකච්ඡා කිරීම ආදී දේවල් හරහා එස්නා මනා ලෙස ණය ආපසු අය කර ගැනීමේ ක්‍රියාවලියක් ඔවුන්ට හදා ගන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ මේ කතා කරපු කාරණා ඔක්කොම ටික ඔයගලන්ට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා.
මට රෙස්පොන්ස් කරන්න කවුරු හරි පැහැදිලි නේද? රෙස්පොන්ස් කරන්න මේ තුන ගැනම අවදානම් වර්ග තුනක් කතා කරා. මෙහෙයුම් අවදානම, ණය අවදානම, දෘශ්‍යීලතා අවදානම. මේවා පැහැදිලි නේද? කියන්න බලන්න කවුරු හරි? ඕකේ. ගිහාන් ඕකේ. භවනි රයිට්. අනිත් අය කොහමද? අනිත් අය ඕකේද? තව ඉන්නවා මෙතන 24ක් තර ඉන්නවා මම හිතන්නේ ඔන්ලයින්. ඕකේ. දුෂාන් රයිට්. දසිනි රයිට් ඕකේ. සංජය රයිට් ඕකේ ඕකේ. විනෝසිනි රයිට්. මදුෂි රයිට් ඕකේ රයිට් ෆයින් රයිට්. හරි අපි පාඩමට යමු දැන්. තව දෙයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඊළඟට අපි තව පාඩමකට යනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ගෙවීම් හා පියවීම් පද්ධතිය. මේක වෙනම පාඩමක්. අපි වෙනම PowerPoints තියෙනවා මේකට. මේකත් වෙනම ලබා දෙනවා. රාජ්‍ය සුරකුම්පත් වෙනදපල ගැන PowerPoints තියෙනවා. PowerPoint එකක් තියෙනවා. ඒ ලෙසන් එක අපි එවනවා ඉස්සරහට ඔයගොල්ලන්ට. දැන් අද මම කියලා යන්නම්. දැන් අපි කතා කළ මේ පාඩම් වලට සම්බන්ධ වෙලා මේ පාඩම් වල ඇතුලේ තියෙන රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ සහ ගෙවීම් ශ්‍රී ලංකාවේ ගෙවීම් හා පියවීම් පද්ධතිය සම්බන්ධ PowerPoints දෙක මම ඔයගලන්ට එවන්න සලස්සන්නම්. ඒක ඔයගලන්ට ඒක අපිට ඊළඟ සතියේ මේ මේවා එක්කම මේ සාකච්ඡා කරපුවත් එක්කම ඊට පස්සේ ඒවා කතා කරන්න පුළුවන්. දැන් අපි අලුතෙන් යනවා ශ්‍රී ලංකාවේ ගෙවීම් හා පියවීම් පද්ධතිය. මේකෙත් PowerPoint එකක් තියෙනවා. මේක තමයි Word document එක. අපි මේකෙන් කතා කරමු. PowerPoint එක මම එවන්න ඔයගලන්ට. right. ශ්‍රී ලංකාවේ ගෙවීම් හා පියවීම් පද්ධතිය. Payment and Settlement System of Sri Lanka. right. ශ්‍රී ලංකාවේ ගෙවීම් හා පියවීම් පද්ධතිය. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මේක අලුත් පාඩමක්. ගෙවීම් පද්ධතිය 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත. මේකට වෙනම නීතිමය තත්ත්වයක් තියෙනවා. ඒක තමයි 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පන්තියේ අඩංගු වන පරිදි ගෙවීම් පද්ධතිය යනු ඔන්න මොකද්ද ගෙවීම් පද්ධතියක් කියන්නේ කියලා පැහැදිලි කරනවා. ඒ නීතිය හැටියට පැහැදිලි කරන ගෙවීම් පද්ධතියක් කියන්නේ මුදලින් ගෙවීම සහ ගෙවීම් කිරීමේ ගනුදෙනු මාර්ගයෙන් මුදල් වටිනාකම පැවරුම සඳහා පහසුකම් සලසන ආයතන සහ යාන්ත්‍රණ අදහස් වන අතර. ඒ කියන්නේ ගෙවීම් පද්ධතියක් කියලා කියන්නේ මුදලින් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් ගෙවීම් කිරීමේ ගනුදෙනු මාර්ගයෙන් මුදල් වටිනාකම පැවරුම සඳහා. ඒ ලක්ෂයක් වෙන්න පුළුවන් මුදල් වටිනාකම ලක්ෂ 2ක් වෙන්න පුළුවන් 50000ක් වෙන්න පුළුවන් ඊට වඩා වැඩි ගාණක්. වටිනාකම පැවරුම සඳහා පහසුකම් සලසන ආයතන සහ යාන්ත්‍රණ. ඒ සඳහා වන්නා වූ ආයතන ඒ වගේම mechanisms institutions and mechanisms අදහස් වන අතර එයට ගෙවීම් බැඳීම් නිෂ්කාශනය කිරීමේ හා බේරුම් කිරීමේ යාන්ත්‍රණය ඇතුළත් වේ. ඒකට ගෙවීම් හා බැඳුණු ඒ වගේම නිෂ්කාශනය කිරීම චෙක්පත් වෙන්න පුළුවන් වෙනත් ගෙවීම් හා බැඳුණු අනිකුත් උපකරණ වෙන්න පුළුවන් නිෂ්කාශනය ක්ලියරන්ස් කිරීමේ හා බේරුම් කිරීමේ යාන්ත්‍රණය ඇතුළත් වේ. දැක්කනේ ඒක ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන් වෙනත් රටක වෙන්න පුළුවන් ගෙවීම් හා පියවීම් පද්ධතිය කියවම ගෙවීම් කරන මුදල් වෙන්න පුළුවන් මුදල් වටිනාකම ගැන වෙනත් උපකරණයක් වෙන්න පුළුවන් ඒ වගේම ඒවා නිෂ්කාශනය කරන කටයුතු වෙන්න පුළුවන් මේ දෙකම ඇතුළත් වන්නා වූ පුළුල් පද්ධතියට කියනවා ගෙවීම් හා පියවීම් පද්ධතිය කියලා. මෙතන ඒක පැහැදිලි ඇති. ඊට මුදල් වටිනාකම් පැවරුම සාම්ප්‍රදායිකව සිදු කරන ලද්දේ මුදල් මගින් හෝ චෙක්පත් ණයවර ලිපි වැනි ගෙවීම් සාධන පත්‍ර මගින් වන අතර. දැන් චෙක්පත් කියන්නේ මොනවද? ණයවර ලිපි කියන්නේ මොනවද? අනිකුත් ගෙවීම් සාධන පත්‍ර මොනවද කියන එක ඔයගලන්ට කොමර්ෂල් බැංකින් වල මම සවිස්තරාත්මකව ඉගෙන ගන්න පුළුවන්. කොමර්ෂල් බැංකින් අනිවාර්යයි IABF වල ඔයගලන්ට ඒක ඉගෙන ගන්න පුළුවන්. මම දැන් මේ කතා කරන්නේ ගෙවීම් අපේම පැත්තේ නේද මුදල් වටිනාකම පැවරුම සාම්ප්‍රදායිකව සිදු කරන්නේ මුදල් වලින් වෙන්න පුළුවන්. නැත්නම් චෙක්පත් වෙන්න පුළුවන්. ණයවර ලිපි වෙන්න පුළුවන්. ගෙවීම් සාධන පත්‍ර වගේ වෙන අතර සාම්ප්‍රදායික කර ඒවත් එක්ක තාක්ෂණයේ දියුණුවත් සමග බහුලව විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදයන් භාවිතාවෙන් පදන් අලුත් තාක්ෂණයත් එක්ක තොරතුරු තාක්ෂණයත් එක්ක අලුත් තාක්ෂණික ක්‍රමවේදයන් එක්ක මේ සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදයන් භාවිතාවෙන් තියෙනවා. මෙම විශේෂ සටහන් මගින් ගෙවීම් පද්ධතිය සහ එහි නව ප්‍රවණතා අධීක්ෂණය සහ නියාමනය පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ඉටු කරන කාර්ය විස්තර කරනු ලැබේ. මේ නෝට් එකෙන් මම උත්සාහ කරන්නේ මේ සම්බන්ධව මේ අලුත් තාක්ෂණික ක්‍රමවේදයන් සම්බන්ධව ඒ පද්ධතිය සහ එහි නව ප්‍රවණතා අධීක්ෂණය සහ නියාමනය. ඒ කියන්නේ regulation and supervision. නියාමනය කියන්නේ regulation එක අධීක්ෂණය supervision. පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ඉටු කරන කාර්ය විස්තර කරනු ලැබීම. මෙතනින් අපි කරන්නේ
මේකේ මහා බැංකුවේ රෝල් එක විස්තර කිරීම. මේක අපිට දැන ගැනීමට අවශ්‍යයි මේ පාඩමවල මූලික පදනමක් හැටියට. ඔයගොල්ලන්ට වෙන PowerPoint එකේ මේක තවත් විස්තර වෙනත් තවත් තොරතුරු ඇතුළත් වෙනවා. අපි ඒක වෙනම කතා කරනවා. හරිද? එතකොට බලමු නියාමන රාමු. නියාමන රාමු. නියාමනාම රෙගුලේටරි මෙකනිසම් එක. නියාමන රාමුව. මොකද්ද මේ ගෙවීම හා පේවීම පත්ති නියාමන රාමුව? දැන් අපි දන්නවා මහ බැංකුව පිටව මූලික නීති තමයි 1949 අංක 54 දරන මුදල් නීති 50. ඒක තමයි කියන්නේ. සහ 2005 අංක 28 දරන ගෙවීම හා බේරුම් කිරීමේ පද්ධති 50 යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට මෙරට ගෙවීම ඒ ලංකාව ඇතුළේ ගෙවීම නිෂ්කාශනය සහ බේරුම් කිරීමේ පද්ධති අධීක්ෂණය හා නියාමනය කිරීමට පූර්ණ බලය පැවරී ඇත. දැක්කනේ දැන් මේ මහ බැංකුවට මේ තත්ත්වය නිකන් ඕපාතිකව ලැබිලා නැහැ. ඇවිල්ලා නැහැ. මේකට සම්පූර්ණ නීතිමය රාමුවකින් බලය ලැබිලා තියෙනවා මහ බැංකුවට මේ ගෙවීම හා පියවීම පද්ධතිය නියාමනය හා අධීක්ෂණය කිරීමට බලය ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන 52 තමයි ඔය කිව්වේ. මොකක්ද එකක් තමයි මහ බැංකුව පිටවපු 1949 අංක 54 දරන මුදල් නීති 50. එකක් ඒක. අන්තය තමයි ඔය අපි කතා කරන 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති 50. ඔය දෙක යට තමයි මහ බැංකුවට මේ බලය ලැබිලා තියෙන්නේ. එතකොට 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති 50 යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට ශ්‍රී ලංකාව සඳහා ගෙවීම් පද්ධති ප්‍රතිපත්තිය සකස් කිරීමට. කියන්නේ මේ 2005 අංක 26 දරන ගෙවීම් හා පේවීම් පද්ධති 50 යටතේ මහ බැංකුවට පැවරලා තියෙන වගකීම ගැන තමයි මේ කියන්නේ යන්නේ. මහ බැංකුවට ශ්‍රී ලංකාව සඳහා ගෙවීම් පද්ධති ප්‍රතිපත්තිය payment system policy එක සකස් කිරීමට ඒක පිළිගැනීමට ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රතිපත්ති සමීක්ෂණය කිරීමට බලය පැවරලා තියෙනවා. දැක්කනේ කාරණා 4ක් ගැන බලය ශ්‍රී ලංකාව සඳහා ගෙවීම් පද්ධති ප්‍රතිපත්තිය සකස් කිරීම. ඒක පිළිගැනීම, ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිපත්ති සමීක්ෂණය කිරීමට. ඒවා කලින් කාලේට සමාලෝචනය කරලා සමීක්ෂණය කරලා අවශ්‍ය කරන සංශෝධනයන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට. ඔය ඔක්කොටම බලය තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික ගෙවීම් පද්ධතියක් සඳහා සැලසුම් සකස් කිරීම සඳහා වගකීම් බලධරයා වන අතර ජාතික ගෙවීම් පද්ධතිය National Payment System එකක් සඳහා ඒ කියන්නේ ජාතික ගෙවීම් පද්ධතියක් සඳහා සැලසුම් සකස් කිරීම සඳහා වගකීම් බලධරයා වන අතර මේ සඳහා වෙනම ජාතික ගෙවීම් පද්ධතිය ගැන වෙනම මම සකස් කරපු නෝට් එකක් තියෙනවා. ඒක දැන් මේක පාඩම ඉවර කරලා ඉදිරියේ ඕගලන්ට ලැබෙන්න සලස්වනවා. මේකට අමතරව මේ පාඩම සඳහා අමතර කියවීමක් හැටියට ඒකත් අපි වෙනම සාකච්ඡා කරනවා. ජාතික ගෙවීම් පද්ධතිය කියන්නේ මොකද්ද? ජාතික ගෙවීම් පද්ධතිය සකස් සමන්විතන ව්‍යුහය මොකද්ද? ඒකේ ඔයගොල්ලෝ විශේෂයෙන් දැනගන්න ඕන කාරණා මොනවද කියලා වෙනම පාඩමක් අපි කරනවා. එතකොට මේ ජාතික ගෙවීම් පද්ධතිය සඳහා සැලසුම් සකස් කිරීම සඳහා වගකීම් බලධරයා වන අතර ශ්‍රී ලංකාවේ ගෙවීම් නිෂ්කාශනය කිරීමේ සහ බේරුම් කිරීමේ ක්‍රම පද්ධති ඇති කිරීම සහ සංවර්ධනය කිරීමට මඟ පෙන්වීම හා නායකත්වය සැපීම පිළිබඳ වගකීමද දරනවා. මේ සියලුම වගකීම් පැවරෙන්නේ මේ නීතියෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට. එම පනත යටතේම ශ්‍රී ලංකා මහ බැංකුවට මෙරට මූල්‍ය සේවා සැපයුම්කරුවන් අධීක්ෂණය සහ නියාමනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත අධිකාරී බලයක් ලබා දී ඇත. ඒ වගේ මේ පනත යටතේම මහ බැංකුවට මෙරට මූල්‍ය සේවා සැපයුම්කරුවන්. ඒ කියන්නේ මේ ගෙවීම හා පියවීම මහ බැංකුවට තනියෙන් කරන්න බෑනේ. අනිකුත් මූල්‍ය සේවාවන් සලසන සැපයුම්කරුවන් එක්ක තමයි කරන්නේ. ඒතකොට ඒව කරද්දී අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ කටයුතු අධීක්ෂණය හා නියාමනය කිරීමේ බලයත් මහ බැංකුවට පවරලා තිනවා මේ පනතෙන්. සඳහා ව්‍යවස්ථාපිත අධිකාරී බලය ලබා දී ඇත. මම දැන් මේ වෙනකන් මේ නියාමන රාමුව දැන් මම මෙතෙන් තව තියෙනවා කතා කරන්න. ඔයගොල්ලන්ට දැන්ට පැහැදිලි ඇති කියලා මම හිතනවා. බලමු අපි ඉස්සරහට කතා කරගෙන යමු. ඊළඟට ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති 50 යටතේ නිකුත් කර ඇති 2013 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝග. දැක්කනේ අර පනතෙන් ලැබිච්ච බලතල ප්‍රකාරව 2013 අංක 1 දරන ගෙවීම් කාඩ්පත්. ගෙවීම් කාඩ්පත් කියන්නේ අපි වෙනම කතා කරනවා කාඩ්පත් ගැන. ඒ කියන්නේ ණය කාඩ්පත්, ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ඒ ආදී වශයෙන් කාඩ් වර්ග තියෙනවා. ඒ ගෙවීම් කාඩ්පත්. ඒ වගේ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති. ඒ කියන්නේ මේ ජංගම දුරකථන ආශ්‍රිතව කරන ගෙවීම් පද්ධති තියෙනවා.
ඒ කියන්නේ අපි මේ මොබයිල් බැංකින් කියලා කියනවා ඒ වගේ පේමන්ට්ස් එහෙම කරන ඒ වගේ සඳහා වන නියෝග මගින් ශ්‍රී ලංකා මහා බැංකුවේදී ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් සේවා සපයන්න අධීක්ෂණයට සහ නියාමනයට අධිකාරී බලය ලැබිලා තියෙනවා ඔන්න යනුව. මෙම නියාමනය සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් එතැන් පරීක්ෂණ සහ දුරස්ථ පරීක්ෂණ සිදු කරන අතර මේ දෙක මේක සඳහා වර්ග දෙකක පරීක්ෂණ කරනවා මහා බැංකුවේ මේ සඳහා මොනවද කරන්නේ? එතැන් පරීක්ෂණ සහ දුරස්ථ පරීක්ෂණ මොනවද කියලා බලමු අපි. සිදු කරන අතර ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් ව්‍යාපාර සඳහා නියෝග නිකුත් කිරීමද සිදු කරනු ලැබේ. මේගොල්ලෝ මේ ගෙවීම් සේවාවන් සපයන බැංකු වෙන්න පුළුවන් අනිකුත් මූල්‍ය ආයතන වෙන්න පුළුවන් ඒවයි මේ සම්බන්ධව මේ නියෝග නිකුත් කිරීම වගේම එතෙන් පරීක්ෂණය දුරස්ථ පරීක්ෂණය මොකද්ද බලමු බලන්න මේ එතෙන් පරීක්ෂණය දුරස්ථ පරීක්ෂණය ගැන අපි වෙන වෙනම සාකච්ඡා කරලා බලන්න ඕන. එතෙන් පරීක්ෂණය කියන්නේ ස්පොට් එක්සැමිනේෂන් නැත්නම් ඔන් සයිට් එක්සැමිනේෂන්. ඒ කියන්නේ එතෙන් පරීක්ෂණය කියන්නේ තැනට ගිහිල්ලා ස්ථානෙට ගිහිල්ලා ස්ථානීය පරීක්ෂණයක් කරනවා. ඒ මූල්‍ය සේවා සපයන ආයතනයේ බැංකුව වෙන්න පුළුවන්, සමාගමක් වෙන්න පුළුවන්, වෙනත් ස්ථානයක් වෙන්න පුළුවන්, සේවා සැපයීම්කරුවෙක් වෙන්න පුළුවන්. ඒ ස්ථානෙට මහා බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනම ගිහිල්ලා පරීක්ෂා කරලා බලනවා ඒ මහා බැංකුව නිකුත් කළ තියෙන නියෝග ඒ නියමයන්ට අනුව ඒ කටයුතු සිදු වෙනවා කියලා. ඒක තමයි එතෙන් පරීක්ෂණය. සහ දුරස්ථ පරීක්ෂණය. දුරස්ථ පරීක්ෂණය ඔෆ් සයිට් සර්වයිලන්සස්. ඒ කියන්නේ ඈතින් ඉඳලා පරීක්ෂා කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වාර්තා ගෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔන්ලයින්. ඒ කියන්නේ සිස්ටම් වලින් ඒගොල්ලන්ට රිපෝට් කරලා එවන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කටයුතු, ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් සහ නොයෙකුත් වාර්තා කරන්න අවශ්‍ය කරන දේවල් කියනවා මහා බැංකුව කලින් කාලේ. ඒවා නියම කළා ෆෝමැට්ස් දීලා තියෙනවා ඒවා වාර්තා කරන්න. ඒතකොට ඒවා අනු බලලා ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් ඒ කියන්නේ කාර්යක්ෂමතාවය ක්‍රියාකාරීත්වය මනිනවා. ඒ වගේ කරන් සිදු කරන අතර ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් ව්‍යාපාරන නියෝග නිකුත් කිරීම සිදු කරනු ලබයි. ඒ වගේම ගයිඩ්ලයින්ස් ඩිරෙක්ෂන්ස් දෙනවා. ඒ වෙනවා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ගෙවීම් උපකරණයක් ලෙස ගෙවීම් කාඩ්පත්වල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා 2010 දී ගෙවීම් කාඩ්පත් මාර්ගෝපදේශ නිකුත් කළ අතර. ඒකට 2010 දී ගෙවීම් කාඩ්පත් මාර්ගෝපදේශ නිකුත් කළ අතර ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් සේවා භාවිත කරන පාරිභෝගිකයන් හා එවැනි සේවා සපයනන්ගේ සුරක්ෂිතභාවය උත්සාහ 2011 දී ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. මේවා ගැන කලබල වෙන්න එපා. මම මේවා ගැන වෙනම පාඩමක් තියෙනවා තව සවිස්තරාත්මක පාඩමක් ශ්‍රී ලංකාවේ ගෙවීම් හා පියවීම් පද්ධති සම්බන්ධ ජාතික ගෙවීම් පද්ධතිය කියලා වෙනම පාඩමක් මම නෝට් එකක් හදලා තිනවා. ඒ නෝට් එකත් ඔයගොල්ලෝ අදිරි කාලේ ලැබෙනවා. ඒක දැන් මේ එක්කම එකට කතා කරන්නේ නැහැ. මොකද මේක කතා කරලා මූලික දේවල් ටික පැහැදිලි කරලා ඊට පස්සේ තමයි අනිත් ඒවා ගැඹුරට කතා කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ වෙනකන් කතා කරපු මේ ටික පැහැදිලි නේද? ගෙවීම් හා පියවීම් පද්ධතිය ගැන මේ වෙනකන් කතා කරපු මේ කාරණා පැහැදිලි නේද? මට කවුරු රෙස්පොන්ස් කරන්න? ඕකේ. දුෂාන් ප්‍රබෝධනේ රයිට්. පක්ෂිලා රයිට් ඕකේ. රයිට්. බලමු. අපි ඊළඟ පැරග්‍රාෆ් එකට යමු. ඊළඟට ඊළඟ පැරග්‍රාෆ් එක ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මහා බැංකුව නිකුත් කරන ලද ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් කරන මාර්ගෝපදේශ වලට අනුව අන්න එක අපිට කතා කරන්න ඕන. ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කරන ලද ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් කරන මාර්ගෝපදේශ. ඒක පොඩ්ඩක් අන්ඩර්ලයින් කරගන්න නෝට් එක ළඟ තියෙනවනේ. ඒක හයිලයිට් කරන්න ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් කරන මාර්ගෝපදේශ. business continuity plan guidelines. එහෙම එකක් නිකුත් කරලා තියෙනවා මහා බැංකුව. ඒ කියන්නේ සෑම සේවා සපයන්නන්ටම සෑම බැංකුව වලටම සෑම මුදල් සමාගම් වලටම ව්‍යාපාර BCP කියලා කියන්නේ business continuity plan. මේකට කෙටියෙන් කියන්නේ BCP. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් කරන මේකට මාර්ගෝපදේශයන් නිකුත් කර වලට අනුව මෙරට ප්‍රධාන ගෙවීම් පද්ධති වල සහභාගීකරුවන්ට. ඒ කියන්නේ ප්‍රධාන ගෙවීම් පද්ධති කීපයක් අපි වෙන මං කිව්වේ කලින් තව නෝට් එකක් තියෙනවා. ඒ ගෙවීම් පද්ධති මොනවද කියලා අපි වෙන වෙනම කතා කරනවා. ඒ ගෙවීම් පද්ධති වලින් කියන්නේ මොනවද? ඒවා සහභාගීකරුවන් කවුද? ඒවා ආරම්භ කළේ මොන කාලෙද? ඒවා විශේෂ ලක්ෂණ මොනවද? ඒවා ක්‍රියාත්මක වෙන්නේ මොනවද කියලා වෙන වෙනම අපි කතා කරනවා. ඒක කලබල වෙන්න එපා. ඒක පස්සේ කතා කරනවා. මේ ගෙවීම් පද්ධති වල සහභාගීකරුවන්ට එම පද්ධති වල ඔරොත්තු දීමේ හැකියාව නගා සිටීම. ඒ කියන්නේ ඒවාට ඔරොත්තු දීමේ හැකියාව නගා සිටීම සඳහා කලින් කලට ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් කරන අභ්‍යාස.
business continuity plan exercises සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. අර ගයිඩ්ලයින් එකට අනුව ඒගොල්ලෝ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් කරන අභ්‍යාස සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ගෙවීම් පද්ධති සහභාගීකරුවගේ ආයතනයේ ප්‍රාථමික මෙහෙයුම් ස්ථානයේ ක්‍රියාවන්ට බාධාවක් ඇති වෙන අවස්ථාවකදී ඒ කියන්නේ ප්‍රයිමරි ඔපරේෂනල් යුනිට් එකට ඒ ඇක්ටිවිටිස් වලට බාධාවක් ඇති වෙන අවස්ථාවකදී ඒට මුහුණ දීමට ඇති පෙර සූදානම අධීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට එතෙන් පරීක්ෂණ සහ දුරස්ථ පරීක්ෂණ කිරීමට අධිකාරී බලයක්. දැක්කනේ මම දැන් එතෙන් පරීක්ෂණය දුරස්ථ පරීක්ෂණය කියන්නේ කරන්නේ කොහොමද කියන එක කිව්වා. ඒතර එතෙන් පරීක්ෂණයෙන් දුරස්ථ පරීක්ෂණයෙන් කරන්නේ මොනවද කියන එකයි මේ කියන්නේ. මම ඒ කියන්නේ මොකක්ද කියන එක එතෙන් පරීක්ෂණය දුරස්ථ පරීක්ෂණය මොකක්ද කියන එක වෙන පැහැදිලි කරා. දැන් මෙතන කියන්නේ ඒ පරීක්ෂණ වර්ග දෙකෙන්ම කරන්නේ මොනවද කියන එක. මොනවද කරන්නේ? මෙවැනි ව්‍යාපාර අකණ්ඩතා සැලසුම් කරන අභ්‍යාස සිදු කිරීම අත්‍යවශ්‍ය වේ කියලා කියනවා. ඒතර ගෙවීම් පද්ධති සහභාගීකරුවෙක්. කවුද මේ ගෙවීම් පද්ධති සහභාගීකරුවෝ කියන්නේ? කාඩ්පත් ගෙවීම් පද්ධති සහභාගීකරුවෙක් කියනවා ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සහභාගීකරුවෙක් වෙන්න පුළුවන්. අපි ඒව ගැන ඒගොල්ලෝ ගැන වෙනම බලනවා. කරුගේ ආයතනයේ ප්‍රාථමික මෙහෙයුම් ස්ථානයේ ක්‍රියාවන්ට බාධාවක් නැති වෙන අවස්ථාවකදී. ඒ කියන්නේ සමහරට මෙහෙයුම් අවදානම් වෙන්න පුළුවන්, වෙනත් බාධාවක් නැති වෙන්න පුළුවන්. ඒට මුහුණ දීමට ඇති පෙර සූදානම්, පූර්ව සූදානම් තමයි අධීක්ෂණය කරන්නේ කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව එතෙන් පරීක්ෂණ වලින් සහ දුරස්ථ පරීක්ෂණ වලින්. එහෙමනම් ඒකට අධිකාරී බලයක් තියෙනවා. ඊට අමතරව සහභාගීකරුවන්ගේ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීම, රිවිව් කරන්න. තුලින් එවැනි බාධා වීම හේතු කොටගෙන ඇතිවන නෛතික මූල්‍ය හා පද්ධතිමය අවදානම් අවම කර ගැනීමද සිදු කෙරේ. දැන් ඔය පැරග්‍රාෆ් එක ඇතුලේ තියෙනවා මොකද්ද ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් කීම් බලාපොරොත්තු වෙන්නේ? ඒක කොහොමද අධීක්ෂණය කරන්නේ? ඒකට බලය තියෙන්නේ කාටද? ඒ බලය ක්‍රියාත්මක කරන නීතිමය බලය ලැබිලා තියෙන්නේ කොහොමද? සහ මොනවද කරන්න කියන කාරණා සීලෝ දේවල් ඔය පැරග්‍රාෆ් දෙක ඇතුලේ තියෙනවා. මම හිතන්නේ මේ සම්බන්ධව නීතිමය පදනම, නෛතික පදනම ඕගොල්ලන් දැන් පැහැදිලි ඇති. පැහැදිලි නේද? ක්ලියර් නේද? ක්ලියර් නේ රයිට්. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය. තව තියෙනවා උපමාතෘකාවක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය. බලමු මොකක්ද කියලා. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය බලමු. නියාමන කටයුතු සඳහා රටක මහ බැංකුව විසින් ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සකස් කිරීම සහ ඒ කියන්නේ national level policies ජාතික මට්ටමේ ප්‍රතිපත්ති මොනවටද? නියාමන සඳහා. දැන් මෙතන නම් ගෙවීම හා පේවීම කටයුතු සම්බන්ධව නියාමන කටයුතු ඒ රෙගියුලේෂන් වලට ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයේ පවත්වා ගැනීම සඳහා ඒ කියන්නේ entire financial system එකේ stability එකට සමස්ත මූල්‍ය පද්ධති ස්ථාවරත්වයට පවත්වා ගැනීම සඳහා පහසුකම් සැලසීමට අමතරව ඒ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ පහසුකම් සැලසීමට අමතරව ගෙවීම් පද්ධතියේ සුරක්ෂිතභාවය security නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාවය efficiency කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට සහ ගෙවීම් පද්ධතිය හා බැඳී අහිතකර බලපෑම් පාලනය කිරීමට කටයුතු කරනු ලබයි. දැන් මේ මහ බැංකුවේ කාර්යමය කියන්නේ රෝල් එක. දැන් මේ නියාමන කටයුතු සඳහා ජාතික මට්ටමේ සකස් කිරීම සිදු කරනවා. ඒක සමස්ත මූල්‍ය පද්ධති ස්ථාවරත්වයේ පවත්වා ගැනීම සඳහා පහසුකම් සැලසීම කරනවා. ඒ වගේම ගෙවීම් පද්ධතියේ සුරක්ෂිතභාවය, නිර්වද්‍යතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට සහ ගෙවීම් පද්ධතිය හා බැඳී අහිතකර බලපෑම් පාලනය කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ගෙවීම් පද්ධතිය තුළ සිදුවිය හැකි අක්‍රමිකතා අවම කිරීම තුළින් පද්ධතියේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව සුරක්ෂිත ගෙවුම් ක්‍රමවේදයන් සඳහා පහසුකම් සලසන අතර ඒකට ක්‍රමවේදයන් සඳහා පහසුකම් සලසන අතර ගෙවීම් පද්ධතියේ සහභාගීකරුවන් අන්තර්ජාතික ප්‍රමිති සහ ක්‍රමවේදයන් සහ පහසුකම් සලසන අතර ගෙවීම් පද්ධතියේ සහභාගීකරුවන් අන්තර්ජාතික ප්‍රමිති international standards සහතික කරනට අනුකූලව කටයුතු කිරීමට අපේක්ෂා කරනු ලබයි. දැන් මහ බැංකුව පැත්තෙන් ඒ රෝල් එක එහෙම තියෙනවා වගේම පද්ධතිය සහභාගීකරුවන් මේකේ සම්පූර්ණ ස්ටෑන්ඩඩ්ස් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එක ඒ සහතික කරනට අනුකූලව කටයුතු කරන බවට අපේක්ෂා කරනු ලබනවා. තවද පද්ධතිය සඳහා නව ප්‍රමිතින් හඳුන්වා දීම තුලින් පවත්නා සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කර
ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. ඒ වගේම අලුත් ප්‍රමිතීන් හඳුන්වා දීම තුළින් පවත්නා සම්පත් වඩා ඵලදායී ලෙස කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඊට අමතරව ගෙවීම් පද්ධති සහභාගීකරුවගේ ක්‍රියාවන් හේතු කොටගෙන මුළු පද්ධතියම අවධානයට ලක් කිරීම වැළැක්වීම. ඒ කියන්නේ එක සහභාගීකරුවගේ ප්‍රශ්නයක් නිසා මොනවා හරි අනිත් සිස්ටම් එකකින් අනිත්යට දැන් බලපෑම් තියෙන්න පුළුවන්. ඒවා වැළැක්වීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම සහභාගීකරුවන්ගේ ගෙවීම් සහ පියවීම් කටයුතු අධීක්ෂණය කරනු ලැබේ. ඒ නිසා මේ සියලුම සහභාගීකරුවන් ගෙවීම හා පියවීම් පද්ධති සියලුම සහභාගීකරුවන්ගේ කටයුතු අධීක්ෂණය කරනවා. ඒ නිසා පද්ධතිය පිළිබඳ සහභාගීකරුවන්ගේ විශ්වාසය ඉහළ නැංගෙනු ඇත. ওই වගේ ක්‍රියාකාරකම් නිසා මහ බැංකුවේ මේ සම්බන්ධ විශ්වාසනීයත්වය ඉහළ නැංගෙනවා කියලා තමයි මෙතනින් අදහස් ගන්න. ඊළඟ රටක සියලුම මූල්‍ය ක්‍රියාකාරකම් ගෙවීම් පද්ධතිය මත රඳා පවතින බැවි. ඕනම රටක ඒ මූල්‍ය ක්‍රියාකාරකම් රඳා පවතින ප්‍රධාන සාධක ගෙවීම් පද්ධතිය මත පේමන්ට් සිස්ටම් පවතින බැවින් එම සුරක්ෂිතතාවය සහ කාර්යක්ෂමතාවය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒක ඉතාම වැදගත් කාරණයක් වෙනවා. මොකද ඕනම රටක මූල්‍ය ක්‍රියාකාරකම් බේස් වෙලා තියෙන්නේ පදනම් වෙලා තියෙන ගෙවීම් පද්ධතිය මත. එම නිසා අර ගසට පොත්ත වගේ මූල්‍ය ක්‍රමය සහ ගෙවීම් ක්‍රමය මේ දෙක එකට සම්බන්ධයි. එම නිසා ගෙවීම් පද්ධතියේ සුමට ක්‍රියාකාරීත්වය සාතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව නිපැයුම් දිරිගැන්වීම සිදු කිරීම. මේ නව නිපැයුම් කියන්නේ මූල්‍ය ගෙවීම් පද්ධතිය හා මූල්‍ය පද්ධතිය කාර්යක්ෂම ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය වන්නා වූ නව නිපැයුම්. ඒ සඳහා දිරිගැන්වීම සිදු කිරීමට ප්‍රමාණවත් තරම් ආරක්ෂිත අංශ අඩංගු නව තාක්ෂණ ගෙවීම් සහ පියවීම් පද්ධතීන්ට හඳුන්වා දීමත් සිදු කරනු ලබයි. කලින් කාලට නොයෙක් පද්ධති සිස්ටම්ස් හඳුන්වලා ඒවා තමයි මම කිව්වේ වෙනම පාඩමක තියෙනවා. ගෙවීම් හා පියවීම් පද්ධතින් ගැන තව පාඩමක් තියෙනවා. මේ නිකන් මූලික හැඳින්වීම කරන්නේ. ඒවයි අපි සවිස්තරාත්මකව ගැන කතා කරනවා. ඊළඟ වෙළඳ පොලෙහි ගෙවීම් කිරීම සම්බන්ධ සේවාවන් ගණනාවක් පවතින අතර දැන් අපි දන්නවා මූල්‍ය වෙළඳ පොලේ ගෙවීම් කිරීම සම්බන්ධ සේවාවන් ගණනාවක් තියෙනවා. එම සේවාවන් අන්‍යෝන්‍ය ලෙස එකිනෙකට සම්බන්ධව නොතිබිය හැකිය. ඒවා එකට එකක් සම්බන්ධ වෙලා නැති වෙන්න පුළුවන්. එසේ අන්‍යෝන්‍ය ලෙස සම්බන්ධ වී නොමැති වන විට ගෙවීම් පද්ධතිය ඛණ්ඩනීකරණයටත් ඒ කියන්නේ ඛණ්ඩනය වෙන්න. ඒ මගින් ලබා හැකි ප්‍රයෝජන අඩු වීමටත් ඉඩ ඇත. ඒ වගේ එකට එකක් ගෙවීම් පද්ධතීන් සම්බන්ධ සේවාවන් එකට එකක් සම්බන්ධ වුනේ නැත්නම් මේවා කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ වගේම ඒවෙන් ප්‍රයෝජනත්භාවය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ගෙවීම් පද්ධති ඵලදායී ලෙස උපයෝජනයට ලක් කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් පද්ධතියේ ආරක්ෂාවට සිදුවන බලපෑම් අවම කිරීමට සහ මහජනතාවට සිදුවන අපහසුතාවයන් මගහරවා ගැනීමට රටේ මූල්‍ය පද්ධති නියාමන අධිකාරිය විසින් ඒ කියන්නේ රටේ මූල්‍ය පද්ධති නියාමන අධිකාරිය කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. දැන් අපි දන්නවා ඒක සමස්ත මූල්‍ය ක්‍රමයේම මූල්‍ය පද්ධතියම නියාමනය කිරීමේ අධිකාරී බලය තියෙන්නේ කාටද? මහ බැංකුවට. ඒ අධිකාරිය විසින් ගෙවීම් පද්ධතිය අඛණ්ඩව අධීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ. දැක්කනේ දැන් මේ මූල්‍ය පද්ධතියයි ගෙවීම් පද්ධතියයි මම ගහට පොත්ත වගේ කියලා. මේ දෙක එකිනෙකට සම්බන්ධ නම් මූල්‍ය පද්ධතිය අධීක්ෂණය කරන්න එක්කෙනෙකු විසිනුත් ගෙවීම් පද්ධතිය අධීක්ෂණය කරන තව කෙනෙක් විසින් වුණොත් ඒක ප්‍රශ්න ගොඩක් පැන නගිනවා. ඒ නිසා මේ දෙකේ අන්තර් සම්බන්ධය ඉතා වැදගත්, ඉතාම ප්‍රයෝජනවත්, ඉතාම කාර්යක්ෂමව, ඉතාම විශ්වාසවන්තව, ඉතාම සාර්ථක ලෙස තියෙන්න ඕන නම් මූල්‍ය පද්ධතිය නියාමනය කරන අධිකාරී බලය තියෙන කෙනාටම ගෙවීම් පද්ධතියේ අධිකාරී බලය නියාමනය කිරීමේ අධිකාරී බලය ලැබෙන්න ඕන කියන තමයි කියන්නේ. ඒක අද මෙම අරමුණු ඉටු කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවීම් පද්ධතියට සහ පද්ධතියේ ස්ථායීතාවයට ඇති හැකි අහිතකර බලපෑම් හඳුනා ගැනීම සඳහා ඇගයීම් සිදු කරනු ලබයි. ඒ කියන්නේ එහෙම ඇගයීම් කරනවා කලින් කලට. ගෙවීම් පද්ධතියේ සහභාගීකරුවන් විසින් ඔවුන්ගේ සේවාදායකයන්ට ලබා දෙන සේවාවන් සඳහා අය කරගත හැකි උපරිම ගාස්තු නියාමනය කිරීම වැදගත් වේ. ඒ කියන්නේ මේවට ගාස්තුවක් අය කරන්න ඕන ඒගොල්ලන්ගේ සේවාදායකයන්ට ලබා දෙන සේවාවන්. ඒ කියන්නේ සේවා සපයන්නන් විසින් සේවාදායකයන්ගෙන් හිතු ගණන් අය කරන්න බෑ. ඒකට ක්‍රමවේදයක් යම් ආකාරයක අධීක්ෂණයක් නියාමනයක් තියෙන්න ඕනේ. ඒකයි කියන්නේ. ඒක නියාමනය කිරීම. එම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවීම් සේවාවන් ප්‍රවර්ධනය කිරීම නිසා ශ්‍රේෂ්ඨ නව තාක්ෂණික භාවිතයන්ගේ ප්‍රතිලාභයන් සේවාදායකයන්ට ලබා දීමේ අරමුණින් වරින් මර උපරිම ගාස්තු සීමාවන් නැවත ඇගීම් සිදු කරනු ලබයි. ඒ දැනට තියෙන ගාස්තු කොහොමද කියන එක අනික් පාඩමේ අපි ඉස්සරහට කතා කරන්න නියමිත පාඩමේ ඒ පද්ධති ගැන කතා කරන ඒ පද්ධතියේ කවුද පද්ධතියෙන් මොකක්ද කරන්නේ ඒ පද්ධතියේ සහභාගී වන්නන් කවුද ඒ පද්ධතියෙන් සලසන සේවාවන් මොනවද
පද්ධතිය ආරම්භ කරේ කවුද? ඒකේ සමාජිකයන් කවුද? ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද? ඒකේ අය කිරීම කොහොමද කියලා ඔන්න අය කිරීම කොහොමද කියලා ඔක්කොම අපි සවිස්තරාත්මකව ගැන වෙනම කතා කරනවා. ඒක ඔයගලන්ට මේ පාඩමේදී ලැබෙවි. ඊළඟට අපි තව උපමාතෘකාවට යනවා. ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය ස්ලිප් කියලා කෙටියෙන් කරනවා. ස්ලිප් කියන්නේ ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම් කියන එක. SLIP කියන්නේ ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම් කියන එක තමයි SLIP කියලා ස්ලිප් කියලා අපි කෙටියෙන් කියන්නේ. ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය. ඔයගොල්ලෝ දන්නවා බැංකු වල වැඩ කරන මේක අහලා ඇති. ඕක ස්ලිප් එකේ ස්ලිප් පේමන්ට් එකක්, ඕක RTGS පේමන්ට් එකක් කියලා බැංකු වල කතා කරනවා. ඒකේ මේ ස්ලිප් එක ගැන තමයි කතා කරන්නේ. මොකද්ද? ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය. දැන් මේ ගෙවීම් පද්ධතිය ගැන අපි මූලික හැඳින්වීම කරා. ගෙවීම් පේවීම් පද්ධතියක් කියන්නේ මොකද්ද කිව්වා. ඒකේ නීතිමය රාමුව කිව්වා. මහා බැංකුවේ කාර්යය කිව්වා. ඒකේ මූල්‍ය පද්ධතියයි ගෙවීම් පද්ධතිය දෙකම එක්කෙනෙක් නියාමනය හා අධීක්ෂණය කිරීම වැදගත්කම කිව්වා. දැන් අපි ඒකේ තියෙන සමහර උපාංග කතා කරනවා මොනවද කියලා. මේ ගෙවීම් පද්ධතිය එක තමයි ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය. මේදී සිදුවන්නේ ශ්‍රී ලංකාව තුළ රුපියල් මගින් කරනු ලබන අන්තර්බැංකු ගෙවීම්. කියන්නේ බැංකුවක් අතර කරන රුපියල් වලින් කරන ගෙවීම්. සහ අරමුදල් මාරු කිරීමේ ක්‍රියාවලිය. ඔයගොල්ලෝ දන්නවා දැන් මහජන බැංකුවේ මුදලක් තැන්පත් කරොත් කළා ලංකා බැංකුවේ කාට හරි ගෙවන්න අවශ්‍ය නම් ඒක මහජන බැංකුවෙන් ලංකා බැංකුව අතර වෙන්න ගනුදෙනුවක්. එතන අන්තර්බැංකු ගෙවීම. බැංකු දෙකක් අතර. අන්න ඒ වගේ අනිත් බැංකු අතරත් එහෙම ගනුදෙනු සිදෙන්න පුළුවන්. ඒ වගේ ඒවා ගෙවීම් හා අරමුදල් මාරු කිරීමේ ක්‍රියාවලිය තමයි මේ ස්ලිප් කියලා කියන්නේ. මේ විශේෂත්වය වන්නේ රුපියල් මිලියන 5ට අඩු වටිනාකම් සඳහා මෙම් පද්ධතිය මගින් අරමුදල් පැවරීමට හැකිවීම. අන්න ඒක විශේෂයෙන් වැදගත්. ඕගොල්ලෝ මතක තියාගන්න ඕන මෙම පද්ධතිය හරහා මාරු වෙන්නේ ගෙවීම් කරන්නේ මිලියන 5ට වඩා අඩු වටිනාකමකින් තියෙන මුදල් පමණයි. ඒ කියන්නේ මිලියන 5ට වඩා අඩු, ලක්ෂ 50ට වඩා අඩු. ඒ කියන්නේ චෙක් පත් වලින් මේ සමහරට පොඩි ගෙවීම් පඩි ගෙවන ඒවා වෙන්න පුළුවන්. වෙනත් බැංකුවකින් තව බැංකුවක ගිණුමකට ගෙවන එකක් වෙන්න පුළුවන්. ලක්ෂයක් දෙයක් ගෙවන එකක් වෙන්න පුළුවන්. ඔය කොහොමද මිලියන 5ට අඩුවෙන් ගෙවන කුඩා ප්‍රමාණික ගෙවීම තමයි මේ හරහා ගෙවන්නේ. ඒක මතක තියාගන්න විශේෂයෙන්. දැන් මෙමගින් ලැබෙන ගෙවීම් සුරක්ෂිතතාවය සහ ආරක්ෂාකාරී ලෙස සිදුවන බවට මේ දෙකම මේ මූලික නියමයන් දෙකම ඉෂ්ට වෙන්න ඕන. ඕනම ගෙවීමක් පේවීමක් කියන්නේ සුරක්ෂිත වෙන්න ඕන, ආරක්ෂාකාරී වෙන්න ඕන. ඒ වගේම කාර්යක්ෂම වෙන්න ඕන. බවට තහවුරු කෙරේ. ශ්‍රී ලංකාව තුළ ඕනෑම බැංකුවකට ගෙවීම් කිරීමට භාවිතා කළ හැකියි. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලන්ට කිසියම් ලංකා බැංකුවේ තියෙන ගිණුමකට ගෙවන්න අවශ්‍ය නම් මහජන බැංකුවේ ඔයාගේ ගිණුම තියෙන මහජන බැංකුවේ නම් මහජන බැංකුවට ගිහිල්ලා ඔයාට ඒ මහජන බැංකුවේ සඳහන් කරලා අහවල් ගිණුමට ගෙවන්න තියෙන කියලා ස්ලිප් එකක් පුරවලා නැත්නම් එයාදී සම්පූර්ණ කරලා දුන්නම ඒ බැංකුව දෙක අතර ගන්දුන මේ ස්ලිප් එක හරහා සිදුවන. ඒකට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. මේක කොහොමද වෙන්නේ? මේ ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අර මම කියන අනික් පාඩමේ අපි ඔයගොල්ලෝ සවිස්තරාත්මකව විස්තර කරනවා. ලංකාව තුළ ඕනෑම බැංකුවකට ගෙවීම් කිරීමට භාවිත කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ණය කාඩ්පත් ගෙවීම. අපි හිතමු ක්‍රෙඩිට් කාඩ් එකකට ගෙවීමක්. සේවක වැටුප්. ඒ කියන්නේ පුද්ගලික අංශ වෙන්න පුළුවන්, රාජ්‍ය අංශ වෙන්න පුළුවන්, මාසිකව ගෙවන වැටුප්. ලාභාංශ ගෙවීම, ඩිවිඩන්ඩ්ස් දක්වන්න පුළුවන්. දහවල් 12ට ප්‍රථම කරනු ලබන ගනුදෙනු සඳහා එදිනම ගිණුම් බැර කරනු ලැබේ. 12ට ප්‍රථම කරන ගනුදෙනු සඳහා එදාම account එක ක්‍රෙඩිට් වෙනවා. මෙම ගෙවීම් පද්ධතිය නිසා කාලය ඉතිරි වන අතර භෞතික වශයෙන් මුදල් වෙනත් බැංකුවකට රැගෙන යාමෙන් නැතිවන අවදානම අවම කරනවා. ඔන්න ඔතන ඉතා වැදගත් ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඔකේ තියෙන ප්‍රධාන බෙනිෆිට් එකක් වාසියක් මොකද්ද? සල්ලි දැන් මහජන බැංකුවෙන් ලංකා බැංකුවට ගෙවීමක් කරන්න ඕන නම් ඉස්සර කරන්නේ කොහොමද? මහජන බැංකුවට ගිහිල්ලා ස්ලිප් එකක් පුරවලා ලක්ෂ 50ක් හරි නැත්නම් අමිෂි මුදල් ලක්ෂ 10ක් 12ක් 15ක් වෙනවා. ඒක අරගෙන බෑග් එකක දාගෙන ඒක බොහොම බයෙන් ගැහි ගිහලා ලංකා බැංකුවට ගිහිල්ලා බාර දීලා එතෙන්ට බාර දෙන්න. එතකොට මේකෙන් සල්ලි අරන් ගිහලා එතෙන්ට බාර දෙන්න. එතකොට එයාතරෝ සල්ලි උස්සන් යන්න පුළුවන්. ඔක කවුරුද දැනගත්තොත් පැහැරගෙන යන්න පුළුවන්. දැන් එවැනි අවදානමක් දැන් අත් වශයෙන් භෞතික වශයෙන් ගෙනියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගිණුම් අතර බැංකු අතර accounts වල ඩෙබිට් ක්‍රෙඩිට් වෙනවා. මේ ක්‍රමේ හරහා එක බැංකුවක් ඩෙබිට් ලාන්ට ක්‍රෙඩිට් වෙනවා. ඒ විදිහට මේ ගනුදෙනු සිද්ධ වෙනවා. භෞතික වශයෙන් මුදල් ගෙවන්න ඕනේ නැහැ. ඒකම අවදානමකුත් අඩුයි. ඔය වාසි දෙකම එනවා. මේක හරහා. ඔය තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේවල්. මේවා තියෙන වැදගත්කම. ඔන්න ඒක තමයි ස්ලිප් කියලා කියන්නේ. ඒක දැන්ට අපි ওই ප්‍රමාණයට දැනගත්තාම ඇති. තව මේ සම්බන්ධ ඉදිරි පාඩම් වල ඔය ගැන නිතර අපිට
දකින්න ලැබෙනවා. අපි සාකච්ඡා කරනවා අනික් පාඩම් වලත් අපිට අවස්ථාව තියෙනවා. ඊළඟ තත්කාලීන දල පියවීම පද්ධතිය. ඒක සිංහලෙන් කියන්නේ එහෙම. ඉංග්‍රීසියෙන් කියන්නේ RTGS. RTG මෙතන විතරයි තියෙන්නේ. මේක S එකක් දාගන්න ඕන. මේ ඔයගොල්ලෝ නෝට් එක තියෙන නිසා ළඟ ඒක ඇතුල් කරගන්න. තත්කාලීන දල පියවීම පද්ධතිය RTGS. ඒක කියන්නේ real time gross settlement කියන වචන හතරේ අකුරු හතරම එන්න ඕන. RTGS S එක ඇතුළත් කරගන්න. හරිද? මම කියන එක පැහැදිලි නේද? RTGS real time gross settlement ඒක ඇතුල් කරගන්න right අකුරක් අඩු වෙන බලමු මොකද්ද මේ RTGS කියන්නේ කියලා. මෙම තත්කාලීන දල පියවීම පද්ධතිය හරහා ඒ කියන්නේ තත්කාලික කියන්නේ online real time gross settlement තත්කාලීන දල පියවීම පද්ධතිය. තත්කාලීන දල පියවීම පද්ධතිය හරහා සිදුවන ගනුදෙනු වලින් වැඩි ප්‍රමාණයක් අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොලේ ගනුදෙනු. දැන් මම මේ ගැන කලින් ඔයගලට සඳහන් කරා. අර කෝල් මනි මාකට් මුදල් තරවකරුවන් පාඩමේ මම කලින් කිව්වා ඒගොල්ලෝ වැඩ කරන්නේ මාකට්ස් කීප එක. ඒ කියන්නේ සුරකුප්පත් වෙළඳපොලේ, ඒ වගේම කෝල් මනි මාකට් එකේ ඒක්ෂණ මුදල් ඒ ආදි වශයෙන්. එතකොට ඒව අතර ගනුදෙනු වෙන්නේ ලොකු ගනුදෙනු. මිලියන්ස් ගණන්. සමහරට මිලියන 50 60 වෙන්න පුළුවන්. මිලියන 200 වෙන්න පුළුවන්. ඒ වගේ ලොකු ගනුදෙනු සිදු වෙනවා බැංකු අතර. එතකොට බැංකු ඒක්ෂණ වෙළඳපොලේ කියන්නේ කෝල් මනි මාකට් එකේ. රාජ්‍ය සුරකුප්පත් ගනුදෙනු. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර යන්නේ මිලියන්ස් ගණන් බිලියන්ස් ගණන් වල ගනුදෙනු සිදු වෙනවා ඒ වගේ. ඒ කියන්නේ මහ බැංකුව සහ අනිකුත් බැංකු අතර බැංකු අතර බැංකු සහ සාමාන්‍යයෙන් අනිකුත් ගනුදෙනු ආයෝජකයන් අතර ඒ ආදි වශයෙන් මේ ගනුදෙනු විවට වෙළඳපොළ හා ඒ කියන්නේ ඕපන් මාකට් ඔපරේෂන් විවට වෙළඳපොළ හා ඒවා අපි වෙනම කතා කරනවා මොනවද විවට වෙළඳපොළ කියලා ඉදිරි කාලේ අපිට කතා කරන්න හම විවට වෙළඳපොළ හා අදාළ ගනුදෙනු මෙන්න මේ වගේ ලොකු ගණන් වලින් ඒ කියන්නේ මිලියන 5ට වඩා ලොකු ගණන් ලොකු ට්‍රාන්සැක්ෂන් ගෙවීම් පියවීම් කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාත්මක වෙන පද්ධතිය තමයි RTGS කියලා කියන්නේ. එතකොට මිලියන 5ට වඩා අඩු කුඩා ප්‍රමාණයේ ගනුදෙනු සිදුවන පද්ධතිය ස්ලිප් එක. ඒ කියන්නේ ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම්. මිලියන 5ට වඩා වැඩි විශාල ප්‍රමාණයක ගනුදෙනු. ඒක්ෂණ වෙළඳපොලේ, රාජ්‍ය සුරකුප්පත් වෙළඳපොලේ, විවට වෙළඳපොලේ අදාළ ගනුදෙනු සිදුවෙන දේශීය හා විදේශීය විනිමය වෙළඳපොළ රුපියල් පාදක ගනුදෙනු. ඒ කියන්නේ දේශීය විදේශීය වෙළඳපොළ කියන්නේ දේශීය විදේශීය විනිමය වෙළඳපොළේ local foreign exchange market එක. ලංකාවේ ඇතුළේ තියෙන foreign exchange market එකේ රුපියල් පාදක ගනුදෙනු rupee based transactions. රුපියල් පාදක ගනුදෙනුකරුවන්ගේ හදිසි ගෙවීම. يعني ලංකා ක්ලියර් මගින් මෙහෙවන නිෂ්කාශනයන්හි ශුද්ධ ගෙවීම. ලංකා ක්ලියර් සමාගම් කියලා එකක් අපි කලින් කතා කරා මතක ඇති ඔයගලන්ට. ඒක කරන ඒගොල්ලන්ගේ මෙහෙයුම් නිෂ්කාශන සිදුවන ශුද්ධ ගෙවීම. චෙක් ක්ලියරන්ස් වෙන්න පුළුවන්. අනිකුත් පියවීම් වල ශුද්ධ ගෙවීම් පියවීම් ආදී ඇතුළත් වෙනවා. ඒ වගේ විශාල ගනුදෙනු තමයි මේකෙන් සිද්ධ කරන්නේ. RTGS. දැන් අපි අද ගෙවීම පියවීම් පද්ධතිය සම්බන්ධ ප්‍රධාන උපපද්ධති දෙකක් ගැන කතා කරා. ස්ලිප් එක RTGS එක. තව තියෙනවා. ඒ වගේ තව වෙනම පාඩමකුත් තියෙනවා. ඒවා ඉදිරි කාලේ අපිට කතා කරන්න පුළුවන්. මම හිතන්නේ දැන් අපි වෙලාව ආසන්න වෙන්නේ නැහැ. අපි තව අනික් කොටස අපිට කතා කරන්න ගියොත් විනාඩි 5කින් 10කින් කතා කරන්න බෑ. අපේ වෙලාව දැන් අවසන් වෙලා තියෙන නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න මේ පාඩමේ මෙන්න මේ ඡායාගත චෙක්පත් සහ ලෝපන පද්ධතිය. check imaging and transaction system. ඒක අපි කතා කරන්න මේක කොහොමද වෙන්නේ කියලා ඉතාල වැදගත් පාඩමක්. මේක දීර්ඝව කතා කරන්න ඕන. ඡායාගත චෙක්පත්. ඒ කියන්නේ අපි කියන්නේ ස්කෑන් කරලා මේ චෙක්පත් යනවා ක්ලියරන්ස් වලට. ඒක නිකන් ඔටෝමැටිකලි සිද්ධ වෙන්නේ සිස්ටම් එක. ඒක වෙන්නේ කොහොමද කියන එක බලන්න ඉස්සලා පරණ ක්‍රමයේ දැනගන්නත් ඕන. පරණ ක්‍රමයේ උනේ කොහොමද කියලාත් අපි කතා කරන්න ඕන. මැනුවල් ක්ලියරන්ස් ඒ නිසා ඒව ගැන වෙනම කතා කරන්න ටිකක් වෙලා ගන්නවා. ඒ කොටස කතා කරන්න අද කතා කරන්න වෙලාමදි. පොදු විද්‍යුත් ටර්මිනල් පැවරීමේ පද්ධතිය. common electronic fund transfer කියන තමයි CEFT කියලා තියෙන්නේ. ඒක. ඊට පස්සේ ඒ ආදි වශයෙන් අපිට පහළට තියෙනවා විද්‍යුත් මුදල් e-money. ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බිය. ස්වයංක්‍රීය තේල යන්ත්‍රාංශ පොදු සේවා සඳහා පොදු යාන්ත්‍රණය. common transaction system. ඒව ගැන අපි අනිත් දවසේ කතා කරමු. මේව ගැන සයිබර් ආරක්ෂණ අවදානම. තව රිස්ක් එකක් තියෙනවා සයිබර් රිස්ක් එක. සයිබර් ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම. ගෙවීම් කාඩ්. ඒ ආදී වශයෙන් මේ පාඩමේ ඉදිරි කොටස් ටික අරමුදල් පැවරුම් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්. මේ අපි මේ පාඩමට දාලා මේ ටික ඊළඟ දවසේ කතා කරමු සහ අනික් නෝට් එක වෙනම ඕගලන්ට ලැබෙනවා. ඒක මීට වඩා සවිස්තරාත්මකව මේ පාඩම් ගැන තියෙනවා. මතක තියාගන්න ඕගොල්ලෝ අපිට කතා කරන්න තියෙන ඊළඟ දවසේ ඉඳලා මෙන්න මේ
ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බිය විද්‍යුත් මුදල් පොදුම පද්ධතිය ඡායාගත චෙක්පත් සහ ලෝපන පද්ධතිය මෙන්න මෙතන ළම අපිට කතා කරන්න තියෙන්නේ මේ පාඩමේ ඊට අමතරව ඔයගොල්ලන්ට තව පාඩමක් තියෙනවා මෙන්න මේක 2005 අංක 1 දරන මූල්‍ය සමාගම් තැන්පත් විධාන සහ ඒ වගේ පාඩම් තව කීපයක් තියෙනවා මේක සහ තවත් ඒවත් අපිට මේකෙන් පස්සේ කතා කරන්න වෙනවා ඒ නිසා මේවා සූදානම් කරලා කියවලා තියාගන්න අපිට ඊළඟ දවසේ කතා කරන්න පුළුවන් ඡායාගත චෙක්පත් වල අපි කතා කරමු රයිට් එhmenan අපි අද වෙලාව අවසන් නිසා පාඩම ඉවර කරනවා මොකද ඉකොන් ක්ලාස් එකක් දැන් තියෙනවා ඊළඟට ඉකොන් සර්ගේ ඒක මෙතන මේ ස්ථානේ කරන්න ඒක ලේසි කරන්න ඕන ඒ නිසා අපි නතර කරනවා මම හිතන්නේ ඊළඟ සැටර්ඩේ අපිට කතා කරන්න පුළුවන් මෙතන නතර කරලා ඉඳලා මේ ළඟ තියෙන නෝට්ස් ඔයගොල්ලෝ ගෙදරදී ලේසියලි කියව ගන්න කියවගෙන පෙර සූදානම් වෙන්න මං අද මං මෙහාට උපදෙස් දීලා යන්නම් ඔෆිස් එකට මේ ගෙවීම පියවීම පද්ධතිය සම්බන්ධ PowerPoint එකයි රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ PowerPoint එකයි දෙකම ඕගලන්ට ලැබෙන්න ඊළඟට සලස්වන්න කියලා. හරි එහෙනම් අපි අද පාඩම අවසන් කරනවා. මම දැන් කතා කරපුවා ඕගලන්ට ක්ලියර් ඇති. Okay. It's clear to you all, ne? Okay, thank you. Okay, right.